වෙදකම ඉගෙන ගන්නවා වෙදකම පිහිටනවා කියන එක දෙකක්. නමුත් මේක අපි අවුරුදු 3000කට 4000කට ඉස්සෙල්ලා පෙනිසිලින් කියන නම නැතුණාට පෙනිසිලින් කියන ඖෂධය අපි හොයාගෙන තියෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙනකන් ලංකාවේ හැමතැනම මම ගියා. සාහතහනම් කරේ ගංජා වලින් සිංහල මිනිස්සු විශාල ශක්තියක් ලබා ගත්තා. හොඳ බෙහෙත් හැදුවා. නූතන වෛද්‍ය වෛරස් වලට බෙහෙත් හොයාගෙන නැහැ. මොකද අපේ වෛරස් වලට බෙහෙත් තියෙනවා. නමුත් ලංකාවේ ගංජා තරම් ඒවා ශක්තිමත් නැහැ. ඒතර රාවණා පරපුරා තිබ්බා කියන එකේ පොත් වලින් ඔප්පු වෙනවා. ඒතර මේ හැරමිටිය වලින් වාරු කරගෙන ආපු ලෙඩ්ඩු නැගිටලා සාමාන්‍ය විදිහට ඇවිදගෙන එනවා. එතකොට නයින්ගේ තියෙනවා තකරි මකරි යමි යමුදූති කියලා දාලා 4ක්. ඉතා ශීඝ්‍රයෙන් ඒගොල්ලෝ හොඳුන අවස්ථාවන් දැකලා තියෙනවා. මෙයාට යම්කිසි බලපෑමක් තියෙනවා. ඒක අයින් කරලා බෙහෙත් කරපුවාම බොහෝ විට පිළිකා සුව වෙන අවස්ථාවන් දැකලා තියෙනවා. ලංකාවේ සැගුණු රහස් සොයා යන වෙබ් ගවේෂණය හෙළ රහස්. අද හෙළ රහස් අපේ කණ්ඩායම යන්නේ මහනුවරට. මහනුවර ඉන්නවා විශේෂ පුද්ගලයෙක්. වර්තමානයේ සැඟවුණු චරිතයක්. මේ චරිතය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ආරම්භයේදී මම මෙන්න පුංචි හැඳින්වීමක් කරන්න. ශ්‍රී ලංකා පොලිසියේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල හිටපු එකම වෛද්‍යවරයා. මම මෙහෙම කිව්වොත් නිවැරදි කියලා මම හිතනවා. මොකද පොලිසියට එන සෑම කෙනෙක්ටම Tamanගෙන් සේවය පතාගෙන එන සෑම කෙනෙකුටම තමන්ට තියෙන ලෙඩකට දුකකට පිහිට වෙන්න මෙතුමන්ට හැකියාව ලැබෙනවා හෙළ වෙදකමයි. මේ කතාවේ කතානායකයා තමයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහත්තයා. ආයිබෝන් සර්. ආයිබෝන්. පොලිස් සේවයේ කාල සීමාව තුළ මෙහෙම දෙයක් කරන්න හිතෙන්නේ. සාමාන්‍යයෙන් අපි දකින්නේ කාල සීමාවක් තුළ රාජකාරියේදී පොලිසිය කියන්නේ ඉතා කාර්ය බහුලම අංශයක් ලංකාවේ. ඉතින් මේ අංශය තුළදී ඔබතුමන් හරි සුවිශේෂී චරිතයක් ගත කරනවා. මොකද්ද මේකට මට පොඩ්ඩක් මේ ආරම්භය කතා කරන්න. ආරම්භය මේක අපේ පරම්පරාවෙන් ලැබුණු වෙදකම. එතකොට මේ වෙදකම ඉගෙන ගත්තා නෙවෙයි. වෙදකම ඉගෙන ගන්නවා වෙදකම පිහිටනවා කියන එක දෙකක්. එතකොට වෙදකම පිහිටන්නේ එක්තරා කොටසකට පමණයි. මේක කුඩා කාලේ ඉඳලා මට පිහිටලා තිබ්බා. නිසා කුඩා කාලේ ඉඳලා මම ඉගෙන ගත්තා. නමුත් දෛවය අනුව මට හිමි වුණේ රස්සාව පොලිසිය. එතකොට මේ දෙක හරි පරස්පරයි. විවිධයි. ඔකේ කිසිම වෙලාවක හිතන්නේ නැහනේ පොලිස් නිලධාරියෙක් මේ විදිහ දෙයක් කරයි කියලා. අනික අපි පොලිසිය කියලා හිතපුවාම ටිකක් මේ හරි තද කණ්ඩායමක්නේ. මොකද රටේ ප්‍රධානම භූමිකාව රංගපාන. ඒතකොට මේකට සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. ඔව්. ඇත්තටම මේ පොලිසිය රාජකාරී කරද්දී වෙදකම කිරීම ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා බොහෝ අවස්ථාවලදී විශේෂයෙන් සිංහල ප්‍රදේශවල මිනුවන්ගොඩ මීරිගම වගේ තැන්වල ඉන්න කාලේ බෙහෙත් කිරීම ගැන මම එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. නමුත් මට අවස්ථාවක් හම්බුණා ඒ පැතිවල ඉන්න දක්ෂ වෛද්‍යවරු හම්බෙලා ඒගොල්ලත් එක්ක කතා කරලා ඒගොල්ලෝ මේ අපේ හෙළ වෙදකම නැත්නම් පාරම්පරික වෙදකම ගැන ඒ පැතිවලත් හිටියේ ඒ වගේ කට්ටිය මට මිනුවන්ගොඩදී හම්බුණා යටියන වෙද මහත්තයා කියලා. ඒ වෙද මහත්තයා හරි දක්ෂ අංශ භාගවලට කටු පිළිබඳව විදුම් පිළිසුම් පිළිබඳ දක්ෂ වෙද මහත්තයෙක්. මම ගිහිලා කතා කරපුවාම හරි සතුටු වුණා. ඒ වෙද මහත්තයා ඉගෙනගෙන තිබ්බේ මහනුවර කටුකස්සට අත්තරගම පන්සලෙන්. අත්තරගම කිව්වා මේ කාලේ වාත විදුම් විදින ශිල්පයක් තිබ්බා. විද ලේ අරින ශිල්පයක්. ඒ ශිල්පෙට බොහොම දක්ෂ පන්සලක්. ඉතින් ඒ මට සිද්ධ වුණා ඒගොල්ලත් එක්ක මට කැමති වුණා
මට ඒගොල්ලන් වැඩ කරන්න. වෙද මහතුරුත් එක්ක මම එකතු වෙලා රෝගීන් මට පුළුවන් අවස්ථාවල ගිහිල්ලා ඒගොල්ලත් එක්ක රෝගීන් පරීක්ෂා කරලා බෙහෙත් නියමකරණය මම අහගෙන හිටියා. සමහරට මම ඒගොල්ලන්ට කියලා දුන්නා අපේ බෙහෙත් ක්‍රම. ඒගොල්ලන්ගේ බෙහෙත් ක්‍රම මට කියලා දුන්නා. අපි අතර හුවමාරුවක් වුණා. ඒකෙන් මගේ දැනුම අර හෙළවෙදකමේ මගේ පාරම්පරික දැනුමට වැඩිය අමතර දැනුමක් මට ලබා ගන්න පුළුවන් වුණා. එක තැනකදී මට පුදුමත් හිතුණා ගෝකරාර ප්‍රදේශයේ මම කුරුණෑගල රාජකාරී කරන කාලේ මට වෙද මහත්තයෙක් හම්බුණා. ඇත්තටම ඔහු වෙද මහත්තයෙක් නෙවෙයි. තමන්ගේ පියා වෙදෙක්. එයාගෙන් පුරුදු වෙලා තිබ්බා මේ විශ්වාස කරන්නේ නැහැ කවුරුවක්වත්. දත්වල ඇතුලේ ඉන්න අපි දත් පණුව කනවා කියනවනේ. ඒ පණුව එළියට ගන්න ක්‍රමයක් ඒ වෙද මහත්තයා ඉගෙන ගන්න තිබ්බා. ඊට පස්සේ මම මේක විශ්වාස කරේ නැහැ. මොකද මගේ ඥාතියෙක් ළඟ ඥාතියෙක් ඉන්නවා දත් පිළිබඳ විශේෂඥයෙක්. මම එයාගෙන් ආපුවම එයාගේ පිළිගත්තේ නැහැ. එතුමා ඇවිල්ලා බටහිර ක්‍රමයේ ශෛල වෛද්‍යවරයෙක්. එයා කිව්වා දකදාකත් දත්වල පණුව ඔය කියන පණුවෙක් නැහැ කියලා. ඒ නිසා මම අරයත් එක්ක සාකච්ඡා කරලා එයා ඒ වෙදකම් කරන දිනක ගිහිල්ලා එයත් එක්ක බැලුවා. නමුත් ඇත්තටම මේ පණුව කම්බුලෙන් එළියට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එයා කුඩා ළමයින්ගේ සතියකට එක දවසක් ඒ පණුව එළියට ගත්තා. ඒ වගේ විස්මිත වෙදකම් බොහොම විස්මිත වෙදකම් මම දැක්කා පාරම්පරික හෙළ මේ වෛද්‍යවරු කරනු. එක තැනකදී මම දැක්කා මොලේ ගෙඩි තියෙන අයගේ ඒ මොලේ ගෙඩි ඇඟ තුල තියෙන ගෙඩි එක බෙහෙතකින් දිය කරන කෙනෙක්. එක තැනකදී මම දැක්කා මේ ලොකු විවාදයකුත් ඇති වුණා. මට නීලගිරි පැද්මන කියලා ඒගොල්ලන් පෙන්වුවා අපේ පරම්පරාවේ බෙහෙතක් නෙවෙයි. අපේ පරම්පරාවේ බෙහෙත තිබ්බේ නැහැ. මේක කැප්පටි වෙලානේ මේ අනුමුදස්සි හාමුදුරන්ගේ පරම්පරාවේ බෙහෙතක් නීලගිරි පැද්මන කියලා. ඇඟ ඇතුළත පිටත මොලේ තියෙන ගෙඩි දිය කරන්න පුළුවන් වට්ටෝරුවක්. ඒ වට්ටෝරුවේ වෙද මහත්තයා මට පෙන්නුවා මොනර කකුල් කුඩු කියලා බේතක්. එයාටත් ඒ ගැටලුවක් වෙලා තිබ්බා මේ සාමාන්‍යයෙන් හෙළවෙදකමේ රාවණ රජුරුවන්ගෙන් පැවතගෙන එන පුලස්තීර ශිවදාගෙන් පැවතගෙන එන වෙදකමේ කිසිම සත්වයෙක්ගේ සත්ව කොටසක් ගන්නෙ නෑ අපි. මැරිච්ච මුවෙක්ගේ අඟක එහෙම කොටසක් ගන්නවා මිසක් සතෙක් මරලා මේ ඒ සතාගේ කොටසකින් බෙහෙත් කරන්නේ නැහැ. ඒක සාවන රජු තදින්ම ප්‍රතික්ෂේප කරලා තිබ්බා. ඕ නිර්මාංශිකයි මේ සත්ත්ව ඝාතන හෙලා දැකපු කෙනෙක්. ඒ නිසා කිසිම සත්ත්ව කොටසක් ගත්තේ නැහැ. හැලෙන මුව අංගකින් තමයි යා අරගෙන තිබ්බ එක ප්‍රයෝජනය. ඒ නිසා මට සිද්ධ වුණා මොකද මේ මොනර කකුල් කුඩු පාවිච්චි කරන්නේ කියන එක. සාමාන්‍යයෙන් අහලා ඇති මොනර තෙල් පාවිච්චි කරන ඇට බුරුල් කරන්න. ඒ නිසා මට පොඩි සැකයක් ඇති වුණා කොහොමද මේ මොනර කකුල් කුඩු වලින් ඇඟ ගෙඩි ඇතුළ දිය කරන්නේ කියලා. එක්තරා තැනකදී වැල්ලව් ප්‍රදේශයේදී මම තව වෙද මහත්තයෙක් එක්ක ගියා. වෙන වෙද මහත්තයෙක් වාසක එක්කෙනෙක් අසනීප වෙලා ඒ වෙද මහත්තයා ඔත්වලව හිටියා. එයා බලන්න ගියා. එයා බලන්න ගිය වෙලාවේ මගෙත් එක ගිය වෙද මහත්තයා අර වෙද මහත්තයාට කිව්වා එයාට රති රතන කාමය කියලා තෙලක් හිඳිනවා. ඒ තෙල තියනවාද කියලා. ඒක කටි වාතයට දෙන තෙලක්. නම වෙනස් වුණාට වාත සන්නි තෙලක්. ඊට පස්සේ වෙද මහත්තයා කිව්වා මේ ඔය රාක්කේ දෙවනි තට්ටුවේ ඔය තෙල් ටිකක් ඇති මේ බෝතලේ නම ගහලා ඇති ගන්න කියලා. මමයි ඒ වෙද මහත්තේ රාක්කේ අදිනකොට ඒකේ තිබ්බා ඔය මොනර කකුලක්. ඇට කෑලි තියෙන මොනර කකුලක්. මම දැක්කම මම දැනගත්තා මේක මොනරක සතෙක්ගේ කුරුල්ලෙක්ගේ කකුලක් කියලා. මම එපාර ඇහුවා මොකටද මේ කුරුල්ලෙක්ගේ කකුලක් කියලා. එතකොට ඔත්පෙරලා හිටියද මහත්තයා කිව්වා මහත්තයා මගේ මේ ලෙඩෙක් ආවා මොලේ ගෙඩියක් තියෙන. එයාගේ මොලේ ගෙඩිය දිය කරන්න මම ඕක ගෙනාවේ කියලා. එතකොට මට ප්‍රත්‍යක්ෂ වුණා නීලගිරි පද්මනේ තියෙන්නේ
මොනර කකුල් කුඩු කිව්වහම මොනරගේ කකුලේ ඇට වල කුඩු තමයි කියන්නේ. නමුත් මයුර පද්ම ශාකය කියලා ගහකුත් තියෙනවා. ඒ නිසා සිද්ධ වුණා අපිට ඒ ශාකයේ කොටසුයි අර මොනර කකුලේ කොටසුයි දෙකම යොදලා ඒ බෙහෙත හදන්න. මත ඒ බෙහෙත ඇත්තටම සාර්ථක වුණා. ඒ මොලේ ගෙඩිය අපිට එයාගේ ඇඟ ඇතුළේ තිබ්බ ගෙඩි දිය කර ගැනීමට මට හැකියාවක් කියන්නේ අපි කරපු අපි කට්ටියක් එකතු වෙලා වෙද මහත්තුරු කරේ අපිට හැකියාවක් ලැබුණා. මට ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරන්න වෙනවා. මොකද මම මේ කතාවේ එක තැනක මේ ඇහුණා මට මේ පරම්පරාවක් ගැන කතා කරනවා. මේ වෙදකම පරම්පරාවක්. දැන් ඔබතුමා කිව්වා මේක අපේ පරම්පරාවේ බෙහෙත් වට්ටෝරුවක් නෙවෙයි. ඒක හාමුදුරුව කෙනෙක්ගේ පරම්පරාවට අයිති බෙහෙත් වට්ටෝරුව. මොකද්ද මේ පරම්පරාවක් කියන්නේ? ඒස්සර හෙළ රජ දවසේ ඉඳලා රාවණ රජුගෙන් ආපු බෙහෙත් ක්‍රමය ඒ රාවණ රජුගේ හිටියා සෙනවියෝ කීප දෙනෙක්. ඒගොල්ලන් මේ බෙහෙත් අරගෙන ඒගොල්ලන්ගේ පරම්පරා හදාගත්තා. අපි උදාහරණයක් හැටියට කියමු මානිබද්‍ර මෝදකය. අද වුණත් වෛද්‍යවරු පාවිච්චි කරනවා මානිබද්‍ර මෝදකය මානිබද්‍ර චූර්ණය කියලා දෙකම. නමුත් මේගොල්ලෝ දන්නේ නැහැ මේ මානිබද්‍ර මෝදකය මොකක්ද කියලා. මානිබද්‍ර කියන්නේ රාවණ රජුගේ යක්ෂ සේනාධිපතියෙක්ගේ නමක්. එතකොට ඒ කාලේ යක්ෂ කියන ගෝත්‍රිකයෝ තමයි වෙදකම කරලා තියෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ යක්ෂයෝ නෙවෙයි. මානිබද්‍ර කියන යක්ෂ සේනාධිපතිය හදපු බේතක් තමයි මානිබද්‍ර මෝදකයේ හදලා තියෙන ආර්ශස් වලට. හදලා තියෙන්නේ ශ්‍රවණේකට. ශ්‍රවණේකේ ස්වාමීන් වහන්සේ නමකට වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගේ ආගමික නායකයෙකුට තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න වෙන්නේ බුදුහාමුදුරුවෝ උපදින්නත් අවුරුදු 700කට විතර කලින් තමයි මේ පරපුර තිබිලා තියෙන්නේ. නමුත් ඒ පොත් තාම තියෙනවා. ඒ තියෙන තැන් මම දන්නවා. එතුමාගේ වෙනම හෝඩියක් තිබ්බා. රාවණ හෝඩිය කියලා. එතකොට එතන එයාගේ සීයා තමයි පුලස්සීර්ෂවරයා. පුලස්සීර්ෂවරයා තමයි වෛද්‍ය සම්මේලනයට ගිහිල්ලා තියෙන ලංකාවෙන් ඉන්දියාවේ. එතකොට ලංකාවේ දෙකම තමයි ඔතනින් ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නේ කියන කතාව තමයි අපේ හෙළවෙදකමේ තියෙන්නේ. එතකොට හෙළවෙදකම කියන්නේ අපේ රටේ වැවෙන අපේ සම්පත් වලින් කරන වෙදකම. මේකට වෙනත් විශේෂභාවිතයක් හරි ඉන්දියාවේ තියෙන ආයුර්වේද ක්‍රමය හරි සම්බන්ධ වෙන්නේ නැහැ. මේක වෙනස්ම ක්‍රමයක්. වාපිත් සෙම්තුන ප්‍රධාන කොටගෙන කරන ක්‍රමයක් තමයි අපේ කරන්නේ. ඉන්දියාවෙත් කරන්නේ එක. නමුත් ඉන්දියාවේ ආයුර්වේදයේ කියන එක වෙනස්. ගන්න බෙහෙත් ಜಾති එක වෙන්න පුළුවන්. නමුත් ඊට වැඩිය වෙනස් නොයෙකුත් ක්‍රම උපක්‍රම සහ බෙහෙත් අපේ පාරම්පරික වෛද්‍යකමේ අපි පාවිච්චි කරනවා. ඒකෙන් තමයි මේක එක්කෙනාට ආවේනික වූ පාරම්පරික ක්‍රම හැදෙන්නේ. ඔව් එතකොට මේක හැදුනේ ඒ ප්‍රදේශවලට බෙදිලා ගියා. දැන් කුරුණෑගල ප්‍රදේශයේ මම ඉන්න කාලේ එහි තිබ්බ වෙදකම බොහොම වෙනස්. වෙනස්ම ආభాෂයක් තිබ්බ වෙනස්ම නම් වලින් හැඳුණු බෙහෙත් ප්‍රමාණයක් කුරුණෑගල තිබ්බේ. නිකවරට්ටිය පැත්තේ හිටපු වෙද මහත්තුරු ඊට වඩා වෙනස් බෙහෙත් ක්‍රම පාවිච්චි කරා. ඒගොල්ලන් කෝට්ටියාවත්තේ වෙද පරපුර නිකවරට්ටිය වෙද පරපුර එහෙම කියලා නම් වලින් මේ හැඳින්නුවා. ඔබතුමන් එන්නේ මොන පරපුරෙන්ද? අපි එන්නේ කොත්මලේ වෙද පරපුරේ. මගේ කොත්මලේ නියංගන්දර මගේ ගම. ඒ ගමේ එකනා ගෙදර කියන ඒ වෛද්‍ය කර්මය කරපු ගෙවල් ටිකට හැඳින්නුවේ එකනා ගෙදර කියලා. නිසා ඒකනායකයන් නමින් අපි හැඳින්නුණා. එතකොට ඒ ගමෙන් ආපු පරපුර තමයි අපි පටන් ගත්තේ. එතකොට දුටුගැමුණු රජුරෝ හැංගෙන කාලේදී කොත්මලේ ඒ වෛද්‍ය පරපුරෙන් තමයි එතුමාටත් වැදගත් කරලා තියෙන්නේ. එතකොට ඒක ඊටාම රසවත් කතාවක් තියෙනවා. ඒ මම පෙන්වන්නම් උපකරණ හැම ගෙදරකම කොත්මලේ තිබ්බා ගෝණ අඟක් එල්ලලා නැත්තම් මුව අඟක් එල්ලලා. එතකොට මුව අඟක් එල්ලලා තිබ්බහම ඒ මුව අඟේ
දුන්නයි ඊතලයි කඩුවයි පලිහයි හොඳට පැණි දාලා හදපු කැවුම් මල්ලකුයි තිබ්බා. එතකොට දැන් මේ කැවුම් මල්ල පැණි දාලා හදලා ගැටේ ගහලා එල්ලලා තිබ්බට යුද්ධයක් එනකොට මේගොල්ලන් දුන්න කඩුව පලිහ ඊතල ටිකයි මේ කැවුම් මල්ලයි අරගෙන තමයි යුද්ධෙට යන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් කරනවා මේ කන්න පුළුවන්ද මේ කැවුම් මල්? කන්න බෑ. කන්න බැරි මොකද පුස් බැඳිලා. ඊට පස්සේ මේක පාවිච්චි කරලා තියෙන්නේ ඊතල පාරක් ඇදුනොත් කඩු පාරක් ඇදුනොත් තුවාලයක් වුණොත් අර හොඳටම පුස් කාපු කැවුමක් අරගෙන ඒ තුවාලයට තියලා බඳින්න. එතකොට මොනවද පුස් කියන්නේ? පුස් කියන්නේ පෙනිසිලින්. බේතක්. පෙනිසිලින් දැන්ට පාවිච්චි කරන නුනත වෛද්‍ය විද්‍යාවේ ඒගොල්ලෝ පෙනිසිලින් හොයාගත්තේ බොහෝ මෑතක. නමුත් මේක අවුරුදු 3000කට 4000කට ඉස්සෙල්ලා පෙනිසිලින් කියන නම නැතුණාට පෙනිසිලින් කියන ඖෂධය අපි හොයාගෙන තියෙනවා. අපේ පාරම්පරික ක්‍රමයේ පෙනිසිලින් අපි පාවිච්චි කරලා තියෙනවා. වගේ ගොඩක් බෙහෙත් දැනට නූතන වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරන බෙහෙත් අපි පාවිච්චි කරලා තියෙනවා. එළවෙදකමෙන් එන බෙහෙත් වට්ටෝරුවක් තමයි බටහිර වෛද්‍යකමෙන් එන්නේ. සාරාර්ථ සංග්‍රහය ලියලා තියෙන්නේ බුද්ධදාස රජතුමා. දැනටත් ඒ පොත අච්චු ගහලා තියෙන්නේ කතෘ කියලා දාලා තියෙන්නේ බුද්ධදාස මහරජතුමා. බුද්ධදාස රජතුමා කියන්නේ හෙලේ හිටපු හොඳ වෛද්‍යවරයෙක්. හොඳම වෛද්‍යවරයෙක්. එතකොට එතුමාගේ ඒක කොටසක තියෙනවා ශෛල වෛද්‍ය විද්‍යාව. සසත්කම් පිළිබඳ විද්‍යාව. එතකොට මම මේකේ තියෙන උපකරණ ඒකේ ඇඳලා තියෙනවා. මේක අපේ මේ කටුගේ ඇතුලෙන් හදලා තියෙන පොතක්, විශාල පොතක්. මම මේ උපකරණ පෙන්නවා මම දන්න මම පොලිසියේ වැඩ කරනකොට මගෙත් එක්ක සම්බන්ධ වුණ විශේෂඥ වෛද්‍යවරු එතකොට ශෛල වෛද්‍යවරු කීප දෙනෙකුට. ඒගොල්ලෝ ඒ රූප බලලා එක මහාචාර්යවරයෙක් ඒ රූප ෆොටෝ අරගෙන විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයක් කළා. දේශනයක් කළා කිව්වා ඒකේ සමහර තියෙන උපකරණ බුද්ධදාස රජුව පාවිච්චි කරලා තියෙන උපකරණ මේගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. මේවා තාම ලෝකේ කිසිම රටක නිර්මාණය කරලා නැහැ කියලා. දැනට ඒගොල්ලෝ පාවිච්චි කරන උපකරණ විශාල සංඛ්‍යාවක් ඒ පොතේ අඩංගු වෙලා තිබ්බා. ගොඩක් තැන්වලදී අපි පාවිච්චි කරපු හෙළවෙදකමේ අපි කරපු රහස් වාරිමාර්ග රහස් එතකොට වෛද්‍ය ක්‍රමයේ රහස් ගොඩක් වෙනත් නම් වලින් ආවට ඒවා කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒ පාවිච්චි කරලා තියෙන විතරක් නෙවෙයි එක තැනකදී ඍෂි භාවිතයේ එක පොතක කියනවා විවිධ නම් වලින් ලෙඩ රෝග ඉස්සරහට ලෝකේ ඇති වෙනවා. නොයෙකුත් ලෙඩ ඇති වෙනවා. ඒ ඇති වුණාට බය වෙන්න එපා. ඒ ඔක්කොම ඇති වෙන්නේ වාපිත් සෙම් තුන අතර තියෙන විරුද්ධ අසමතුලිතතාවයෙන්. ඒකට ඒ හරියට නිදානේ බලලා රෝග ලක්ෂණ බලලා බේත් කරන්න නම් වලට බේත් කරන්න එපා කියලා. අහවල් නම් දාපු උදාහරණයක් කොරෝනා කිව්වහම ඒ කොරෝනා කියන නමක් අපේ බෙහෙත් පොත්වල නැහැ. ඒ කාලේ ඒ නම් වලින් විවිධ නම් වලින් අඳුන්ලා තියෙනවා මේ රෝග. එකම ලෙඩේ වෙන නම් වලින් තියෙනවා. එතකොට දැන් කුරුණෑගල එක නමක්, පුත්තලමේ වෙද පරම්පරාවල එක නමක්, මහනුවර යුගයේ එක නමක්, එතකොට ගාල්ල පැත්තේ තියෙන එක නමක්. දැන් අපි උදාහරණයකට ගත්තොත් පාවට්ටවලට අපි පාවට්ට කියනවා. එතකොට දකුණු පළාතේ වැටහිර කියනවා. එතකොට වයඹ ආඩතෝඩා කියනවා. ඒ වගේ මේ නම් වෙනස් කරලා තියෙනවා. වෙනස් කරපු නිසා මේ අපිට හොයාගන්න අමාරුයි සමහර විට නිගණ්ඩු අර පාරම්පරිකව ලැබිච්ච ඥානය ගුරු ආශ්‍රයෙන් නැත්තම් අපිට නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. දැන් පිළිකාවලට අපි බෙහෙතක් නිෂ්පාදනය කරා. ඒකට එක බෙහෙතක් ආවා. ඒ බෙහෙත හොයාගන්න හරිම අපහසු වුණා. මොකද ඒ වෙද පරම්පරාවේ නම අපිට මේ අපේ නිගණ්ඩු වල නැහැ.
ඊට පස්සේ ඒ පැත්තේ ඉන්න පැරණි වෛද්‍යවරයෙක් අල්ලන් ඒගොල්ලන්ගේ නිගණ්ඩු අරගෙන ඒකේ බලනකොට මේ බෙහෙත වර්ග කරලා තිබ්බා. මේ කියලා තියෙන්නේ හාල් එක කියලා. ඒ විදිහේ ප්‍රශ්න වලට ඉතින් සමහර අවස්ථාවලදී මුහුණ දෙන්න වුණා. මට මේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙනකන් ලංකාවේ හැමතැනම මම ගියා. ඒ හැම තැනදීම මට වෛද්‍යවරු මං අතෑරියේ නෑ. මට හම්බුණා මං ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා එක එක බෙහෙත් අහගත්තා. දැන් මං දැක්කා එක දැන් කංකසන්තුරේ ප්‍රදේශයේ කිරාත පාවිච්චි කරේ සර්පෙදිකමට ඕන සර්පෙක් ආපුවා. ඒතකොට මහනුවර කට්ටිය පාවිච්චි කරලා තිබ්බේ වහකතුරු. කෑගල්ලේ පාවිච්චි කරලා තිබ්බා පිළ ජාතියක්. ඒක නම මම දන්නේ නැහැ. නිකවරටියේ මට ඒ වෙද මහත්තයෙක් ගහක් හොයලා දුන්න මම ඒ ගහ වවලා තියෙනවා. ඒකේ නම එයා දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගුරු පරපුරෙන් ඒ නම කියලා නැහැ. ඒ වෙද මහත්තයා ඒ නම මට නොකියලා ඒ බෙහෙත නොදුන්නා නම් දැන් ඒ වෙද මහත්තයා නැති වෙලා දැන් කිසිම කෙනෙක් දන්නේ නැහැ එයාගේ වත්තේ තිබ්බේ ගහ ගන්නේ මොන ප්‍රයෝජනෙටද කියලා. ඉතින් අපිට නූතන වෛද්‍ය විද්‍යාව අපි අහක දාන්න හොඳ නැහැ. කිසිම වෛද්‍ය විද්‍යාවක් අහක දාන්න හොඳ නැහැ. හේතුව හැම එකක්ම තියෙන්නේ මිනිස්යාගේ යහපතටයි. සමහර වෙලාවල් වලදී අපිට නූතන වෛද්‍ය විද්‍යාවේ සේවය ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ ඊටාම දුර්වල රෝගීන් හම්බුනොත් අපිට ක්‍රමයක් නැහැ ඒගොල්ලන්ට ඒ දුර්වලකම නැති කරලා මේ බේත් කරන්න. මොනවා කරන්නත් බෙහෙත් කරන්න ශරීර සෞඛ්‍ය හොඳට තියෙන්න ඕන. ඒ තියෙන්න ඉතින් සේලයින් එකක් වගේ ලබා දෙන්න මොනවා හරි විටමින් B ඉන්ජෙක්ෂන් එකක් වගේ ලබා දෙන්න ක්‍රමයක් තියෙනවා. එතකොට අපි ඒ ලැජ්ජා වෙන්න හේතුවක් නැහැ. සමහර විස බීජ කියන වර්ගයට ඒගොල්ලෝ විස බීජ කියනවා. වෛරස් වර්ග වලට අපි නූතන වෛද්‍ය වෛරස් වලට බෙහෙත් හොයාගෙන නැහැ. මොකද අපේ වෛරස් වලට බෙහෙත් තියෙනවා. නමුත් සමහර තැන්වලදී ඒ විශේෂඥ වෛද්‍ය මහත්තුත් එක්ක අපි කතා කරලා මගේ සහෝදරියත් වෛද්‍යවරියක්. එතකොට එයා බැඳලා ඉන්නෙත් වෛද්‍යවරයෙක්. ඉතින් මම කතා කරලා ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා මේකට දෙන්න පුළුවන් මේ අවස්ථාවේ දෙන්න පුළුවන් බෙහෙත මොකක්ද කියලා අහලා එයා බෙහෙත් දීලා තියෙනවා. ඒවා ඉතින් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් දැනට මම චීනයේ ගිහින් ඉගෙන ගත්තා මාස 6ක විතර කාලයක්. එහෙ මාවසේතුන් දක්ෂ වැඩක් කරලා තියෙනවා. මාවසේතුන්තුමා චීන පාරම්පරික වෛද්‍ය ක්‍රමයයි බටහිර වෛද්‍ය ක්‍රමයයි දෙක එකට කරලා තියෙනවා. හැම ස්පිරිතාලයකම බටහිර වෛද්‍ය ක්‍රමයයි චීන පාරම්පරික වෛද්‍ය ක්‍රමයයි දෙගොල්ල එකට වෙදකම් කරන්නේ. ඒකෙන් ඉතින් කෝටි ගැටලුවක් මතුවෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට කරා යනවා. කෝටි 300ක් ජන ගහන්නේ. ඉතින් කෝටි 300කට ඇස්ප්‍රින් පෙත්ත ගාලා දෙන්න කියත් කොච්චර වියදමක් යනවද ඒගොල්ලන්. ඉතින් ඒගොල්ලෝ එකට ක්‍රමයක් හොයාගෙන තියෙනවා. චීන කටු පිළිබඳ ඒක වියදමක් කියන්නේ නැහැ එච්චර. නමුත් හොඳ වෙනවා. සමහර වෙලට ටිකක් කල් යනවා. ඉතින් අපිට හැංගිච්ච අපි නොදන්න වෛද්‍ය කර්ම බොහොම තියෙනවා. බ්‍රසීලෙන් ආපු ෆාදර් කෙනෙක් හොයාගෙන තිබ්බා වකුගඩු නරක් වෙනවට බේතක් ගොඩපර වලින්. එයා හොයාගෙන තිබ්බා ගෝනුන්ගේ වැටෙන අං වලින් අරගෙන සර්ප බේතක් සර්ප ගලක් හදන හැටි. ඉතින් මේක දැන් අපි කතා කරන්න ගියොත් එහෙම විහිළුවකට හිතයි ඇයි මෙහෙම වෙන්නේ කියලා දැන්. නිව්ටන්ගේ මං හිතන්නේ නිව්ටන්ගේ නියමයක් වෙන්නේ අර සමාන පරිමාවක් දාපුවම ඉවත් වෙනවා කියන්නේ. නමුත් මේ ක්‍රමේ යොදාගෙන තිබ්බා අපේ රජවරු. දැන් ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා කිව්වහම විශාල පාරුවක් හදලා ඒකට ඇතෙක් නග්ගලා තිබ්බා. නග්ගලා ඒ පාරුව කොච්චර යටට යනවද කියලා බලලා එතන මාක් කරලා ඇතා බස්සලා අර ප්‍රමාණයට යටට යනකම් වස්තු අර පාරුවට පුරවලා තිබ්බා. ඉතින් මේකයි අරකයි අතර වෙනසක් නැහැ. නමුත් අර ඒ කාලේ නිව්ටන්ගේ නියමය කියලා කිව්වේ නැහැ. අද බට වස්තු දෙනවා කියලා කිව්වා. නමුත් ක්‍රමය එකයි. මම හිතන්නේ අපේ කතා කර කර ඉද්දි හෙළ රහස් බලන ඔබට හිතෙන්නේ නැති කවුද මේ?
පොලිස් නිලධාරියට මෙතරම් දැනුම මහා පඬිවරයෙක් වගේ. මම හිතනවා මේක තමයි හෙළ රහස් අපි කරපු ගවේෂණය. එහෙම තමයි ගවේෂණයෙන් හොයාගත්ත විශ්ලේෂකයා. මම එහෙම කිව්වොත් නිවැරදි කියලා මම හිතනවා. මම ඔබතුමාගෙන් මෙන්න මෙහෙම දෙයක් අහන්න. දැන් අපි දැන් හරි ආසාවෙන් අහන් ගියා කිසිම බාධා කිරීමක් නොකර. මොකද මේ කතාවක් ගලාගෙන එනවා. විවිධ තැන්වලදී විවිධ දේවල් ඉස්මතු වෙනවා. අපේකම කියන එක අපිට ගොඩාක් දැනෙනවා. මෙන්න මෙහෙම දෙයක් දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ හෙළ වෙදකම ආයුර්වේදකම. ආයුර්වේද වෙදකම. ඔබතුමන් කිව්වා මේ ආයුර්වේද වෙදකම ඉන්දියාවට වෙදකම. ඉන්දියාවේ වෙදකම. මේ වෙදකම් දෙක අතර තියෙන මොකක්ද සම්බන්ධතාවය? අපේ අය පටලවගෙන ඉන්නවා මේ හෙළ වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියන එක. මේකේ තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරොත්. දැන් අපි මුලින් පටන් ගමු මේ ආයුර්වේද දෙක මිනිසුන්ට ලෙඩ හැදෙනකොට ආයුර්වේද ඍෂිවරු ධනවන්තරිය ආදී මහා ඍෂිවරු එතුමාලා කතා වෙලා මේකට දැන් අපි මේ මිනිස්සු සුවපත් කරන්න ක්‍රමයක් හොයමු කියලා කතා වෙලා තියෙනවා. එතකොට මේ සත්තු මරාගෙන කන්න පටන් ගත්තන් පස්සේ තමයි මේ රෝග ඇති වුණා කියලා විශ්වාසය තියෙන්නේ. ඊට පස්සේදී මේගොල්ලන් ධානය වඩලා බලලා තියෙනවා කොහෙන්ද මේකට පිළියමක් හොයන්න. ඒත් පිළියමක් හොයන්න තියෙන්නේ මහා බ්‍රහ්මයා ළඟ කියලා එක ඍෂි මතයක තියෙනවා. ඒත් සක්‍ර දෙවියන්ලා ළඟ මේක තිබ්බ කියලා තව ඍෂි මතයක තියෙනවා. එතෙන්දි පිළිගන්න වෙන්නේ අපිට මහා බ්‍රහ්මයා තමයි මිනිසුන්ට ඊටම අනුකම්පාශීලී. මහා බ්‍රහ්මයාගේ ළඟට ගිහිල්ලා තමයි මේ දෙකම ඉගෙන ගත්තේ කියන එක තමයි අපේ පිළිගැනීම. එතකොට මහා බ්‍රහ්මයා ළඟට මේගොල්ලන්ට යන්න බෑ නිකන්. ගිහිල්ලා මේක ඉල්ල ගන්න බෑ. දැන් මොනවා හරි ගෙනියන්න ඕන. සාමාන්‍යයෙන් ගෙදරකට යනකොට අපි බිස්කට් පෙට්ටියක් මම නැත්තම් කේක් කෑල්ලක් අපි අරගෙන යනවනේ. දැන් මේක නිකන් ඉල්ල ගන්න බෑනේ. ඉස්සර කොහොමත් එහෙම සිතක් තිබ්බේ නෑනේ. ඊට මේගොල්ලන් ඊර්ෂ්‍ය ඥාණයෙන් බලනකොට බුලත් නෑ මහා බ්‍රහ්මයාගේ පැත්තේ. බඹලව බුලත් නෑ. ඒ නිසා නාග ලෝකෙට ගිහිල්ලා විශාල බුලත් තතක් අරගෙන ඇවිල්ලා ඒ බුලත් තත අරන් ගිහිල්ලා මහා බ්‍රහ්මයාට දීලා එයා සතුටු කරලා මහා බ්‍රහ්මයා හරි සතුටු වුණාලු මේ බ්‍රහ්ම ලෝකේ නැති දෙයක් මේ ඍෂිවරු ගෙනාවා කියලා. අපි අර දැන් ජනප්‍රවාදයේ කතා කරන නාගවල්ලී බුලත් කොලේ කියන්නේ. නාගවල්ලී බුලත් කොලේ ගෙනල්ලා ඒක දීලා වෙදකම ඉල්ලගත්තා කියලා තමයි කියන්නේ. බුලත් තත එතකොට දැන් වෙද මහත්තයෙකුට ලෙඩෙක් තාමත් බුලත් තත දෙනවනේ. සමහරු සල්ලි තියලා දෙනවා, සමහරු සල්ලි නැතුව දෙනවා. නමුත් මෙතනදී මතක තියාගන්න ඕනේ මේ බුලත් තත දෙන්නේ අර වෙද මහත්තයට නෙවෙයි. මේක දෙන්නේ මහා බ්‍රහ්මයාට. අර වෙදකම දුන්න එක සිහි වෙන්න සිහිවටනයක් හැටියට තාම මේක කරගෙන යනවා. දැන් බුදුහාමුදුරන්ට ධර්ම දේශනා කරන්න කියලා ශක්‍ර දෙවියන් රැවිලා ලෞතර බුදුරජාණන් වහන්සේට ආරාධනය කරේ බුලත් වට්ටියක් දීලා. තාමත් ඒ සිරිත පවත්වාගෙන යනවා. තාම බණකට ස්වාමීන් වහන්සේ නමක් වැඩිවත් අපි බුලත් අත්තක් දීලා තමයි ආරාධනා කරන්නේ පටන් ගන්න කියලා. පිරිත් ආරාධනා කරන අපි බුලත් අතක් දෙන්නේ. ආරාධනාවකට යන්නෙත් බුලත් එප්පුවක් හදාගෙන. ඉතින් මේ වගේ බොහොම වටින දේවල් අපි නොදන්න දේවල් මේ වගේ තියෙනවා. ඉතින් මිනිස්සු හිතනවා දැන් මේ වෙද මහත්තයාට බුලත් අත දුන්නා කියලා. නෑ වෙද මහත්තයාට නෙමෙයි බුලත් අත දෙන්නේ. ඒ අර සුතගුණ සැලකීමක් කරනවා. මහා බ්‍රහ්මයා මතක් කරලා තමයි මේ දෙන්නේ. ඒතකොට ඒ ආපු වෙදකම තමයි ඔය ඉන්දියාවේ පවත්වාගෙන යන්නේ. අෂ්ටාංග ආයුර්වේද කියලා ඒගොල්ලන් වර්ග 8කට අෂ්ටාංග ආයුර්වේද බෙදලා ඒගොල්ලන් ඒක පවත්වාගෙන යනවා. එතකොට ඒ ආයුර්වේදයේ පාවිච්චි කරන බෙහෙත් වර්ග අපි බොහෝ විට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඉන්දියාවේ චීනයේ විශේෂයෙන් සත්ව කොටස් පාවිච්චි කරනවා බොහොම. අපි හෙළවෙදකමේදී සත්ව කොටස් පාවිච්චි කරන්නේ නැහැ. සත්තුන්ගෙන් අහකට යන කොටස් තියෙනවා නම් අර ගෝනම් මුවන් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා මිසක් සත්තු මරලා මේ අපි කිසි දෙයක් පාවිච්චි කරන්න අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය තරම් ශාකමය බෙහෙත් වර්ග තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සමහර බෙහෙත්
සමහර බෙහෙත් වර්ග අපේ පොත්වලට වැඩි පැරණි කියලා කිව්වට දැන් අර්ක ප්‍රකරණය කියන්නේ රාවණ රජුගේ ලියපු පොතක්. ඒ පොතේ අරලු කිලෝ එකකින් අරලු කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. එතකොට අපි හිතමුකෝ ග්‍රෑම් 5ක් කියන්නේ කලදක්. අපි ඒ ගාන බෙදුවොත් එහෙම 200කට විතර තමයි අරලු කිලෝ එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර්ක ප්‍රකරණයේදී අරලු කිලෝ එකකින් අර්ක පෙරන්න පුළුවන්. ඒක ඩිස්ටිලිං සිස්ටම් එකකට පෙරන්නේ සාමාන්‍යයෙන් ගැලුම් 35ක් 40ක් පෙරන්න පුළුවන් මිලිලීටර් 40යි දවසට බොන්න තියෙන්නේ. ඒතොර ඒ ගානට අපිට වෙදකම් කරන්න පුළුවන්. අරක විනාශ වෙන්නේ නැහැ. නරක වෙන්නේ අවුරුදු 200ක් කිසිම සංරක්ෂකයක් නැතුව. දැන් අමුතු වචනයක සංරක්ෂකය කියලා. සංරක්ෂකය කියලා කියන්නේ බෙහෙතක් කල් තබා ගැනීමේ උපක්‍රමයක්. දැන් හෙළවෙදකමේදී ස්වරසය තමයි ප්‍රධාන. කියන්නේ කොටලා ගන්න මූලික ඉස්ම. දෙවනුවට කසාය. තුන්වෙනුවට ඒවා චූර්ණ. වේලලා කුඩු කරලා ගන්න ඒවා. ඊළඟට හතර වෙනුවට අරිෂ්ඨ. අර්ක ක්‍රමයේදී රාවණ රජුරු අර්ක ප්‍රකරණේ පොත ලියලා තියෙනවා. ඒක දැන් වෙන කිසි කෙනෙක් ලියපු පොතක් නෙවෙයි. ඒතකොට රාවණා පරපුරා තිබ්බා කියන එකේ පොත් වලින් ඔප්පු වෙනවා. එවැනි පොත් කීපයක් තියෙන එතුමා ලියපු ඒවා. ඊළඟට රසවේදකම ඔය ඊයන් රත්තරන් රිදී තඹ ඒවා අරගෙන හදන බෙහෙත් පිළිබඳව එතුමා රසවේදකම පොත් ලියලා තියෙනවා. ඒ පොත් තමයි තාම පාවිච්චි කරන්නේ. ඉතින් ඔය ලංකේශ්වර රස මහා රාවණා රස ඒ වගේ එතුමාගේ නමින්ම ගොඩක් රස බෙහෙත් තියෙනවා. එතකොට අර්කවලදී අර්ක මිලිලීටර් 40ක අඩංගන ඉතාම සුළු බෙහෙත් ප්‍රමාණයක්. එතකොට මේකේ කිසිම සංරක්ෂකයක් නැතුව දැන් සංරක්ෂකයක් හැටියට අපි පාවිච්චි කරන්නේ බෙහෙත් කල් තියාගන්න ඉස්සලාම ගුඩ කියන්නේ උක්කකුරු යොදනවා. අරිෂ්ඨ හදනකොට උක්කකුරු නැත්තම් අපි මේක ආසව හැටියට පෙරලා ගන්නවා. එහෙම නැත්තම් මධ්‍යසාර කවලම් කරනවා. මධ්‍යසාර කවලම් කරලා නමුත් දැනට නූතන යුගයේ ඔය ඔක්කොම අයින් කරලා සීනි කවලම් කරනවා. එන්නේ සීනි කවලම් කිරීම නිසා මේ අරිෂ්ඨ බෝතල් 3-4 බොනකොට මිනිසුන්ට වෙනත් රෝග ඇති වෙනවා. මොකද ප්‍රමාණයට වැඩිය සීනි දානවා කල් තබා ගැනීම ඉක්මන් කරන්න. ගොඩාක් කල් තියා ගන්න ඕන නිසා සීනි 500ක් දාන්න ඕන තැනට සීනි දානවා කිලෝ 2-3ක් විතර. ඒකට මිනිසුන්ට ඒක අහිතකරයි. සීනි පාවිච්චියක් නැහැ. උක්කකුරු නියම පිරිසිදු උක්කකුරු පාවිච්චි කරාට ඇඟට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර්ක ක්‍රමයෙන් ගොඩාක් ප්‍රයෝජනය ගන්න පුළුවන්. දැන් ඔයක කාලෙකදී අපේ ගොවියෝ පිපිඤ්ඤා වට්ටක්කා දෙහි මේ වගේ දේවල් ආණ්ඩුවට විකුණන්න බැරුව මිනිස්සුන්ට විකුණ ගන්න බැරුව විසික් කරනවා. පාරට දාලා වාහන වලට යට වෙන්න අරිනවා. ගිහිල්ලා ඇලවල් ගංගා වලට දානවා. එතකොට දැන් අපි හිතමුකෝ දෙහි වගේ දෙයක් අපි අර්කයක් පෙරලා කොකාකෝලා ෆැන්ටා වගේ බීමක් හදලා එතකොට ඒකට සීනි නැතුව වෙන මොන හරි මේ වර්ණකයක් රසකාරකයක් දාලා පොඩි ළමයින්ට හරියන්න ඔය නිතරම උණ හැදෙන පැති වලට ඒවා බෝතල් වල ඉතාම අඩු මුදලකට දෙන්න අවශ්‍යත් නැහැ. ඒවා දුන්නොත් ළමයින්ට ඉන්ටර්වල් එකේදී ඒගොල්ලන්ට වතුර වෙනුවට බොන්න අර කොකාකෝලා ෆැන්ටා වෙනුවට ඒ ළමයි ඒ රෝගේ හැදෙන්නේ නැහැ. ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ වෙන්නේ නැති වුනහම ස්පිරිතාලවල බෙහෙත් විනාශ වෙන්නේ නැහැ. අපිට බෙහෙත් ගෙන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වට්ටක්කාරකයක් හැදුවොත් විටමින් B ඉතාම බහුලයි. බඩේ පණුව වට්ටක්ක වලට හිටින්නේ නැහැ. එතන වට්ටක්ක හොඳ පෝෂ්‍යදායි කෑමක්. එතකොට පෝෂණය අතින් ඉහළයි. මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයින්ට අපි හිතමුකෝ ලීටර් 1 බෝතලයක් දුන්නොත් බොන්න. ඒගොල්ලක බිව්වනම් අර මන්ද පෝෂණයේ ප්‍රමාණය අඩු වෙලා යනවා. ඉතින් ඔය ක්‍රමයේ ඊට වැඩි දියුණු කරලා තියෙනවා හොමියෝපති
වෛද්‍ය ක්‍රමයේදී. ඒගොල්ලන් ඒ වගේ අරගෙන ඉතාම සියුම්මට අර පරමාණුක ශක්තියට කඩලා බෙහෙත් පිටිසීනිත් එක්ක අම්මලා ඉතාම චූටි ගුලි හදලා දෙනවා. ඒ ක්‍රමයේ මිනිස්සු හරියට දන්නේ නැති නිසා ඒවා පාවිච්චි කරන්නේ නැහැ. අර්ග ක්‍රමයක් හරියට දන්නේ නැති නිසා හරියට පාවිච්චි කරන්නේ නැහැ. එහෙම පාවිච්චි කරනවා නම් වැටකොළු පතෝල බණ්ඩක්කා මේ හැම දෙයක්ම අර්ග කරන්න පුළුවන්. ඔය හැම දෙයකම ಗುಣ තියෙනවා. එතකොට ඒ අර්ග මිශ්‍ර කරන්නත් පුළුවන්. දෙහි අර්ගේ වට්ටක් අර්ගේ මිශ්‍ර කරන්න පුළුවන්. එතකොට මේ මිශ්‍ර කරලා අපිට පුළුවන් විශාල විදේශීයමයක් ඉතුරු කර ගන්න ගමන් අසරණ ගොවියොත් රකින්න පුළුවන්. රෝගී වෙන මන්ද පෝෂණයෙන් ඉන්න ළමයින්ව එතනින් නැගිටවන්නත් පුළුවන්. පිළිකාකාරක නැති පානයක් දෙන්නත් පුළුවන්. පිළිකා හැදිච්ච කට්ටියට අපිට මේ අර්කේ බෙදලා දෙන්න පුළුවන් පිළිකා ආපහු හැදෙන්නේ නැති වෙන්න. ඉතින් මේකට නූතන වෛද්‍ය විද්‍යාවත් රජයත් සිංහල වෛද්‍යවරුත් අර ගුරු මුෂ්ටි තියාගන්නේ නැතුව අනිකුත් විශේෂඥයොත් සම්බන්ධ වෙන්න ඕන. සම්බන්ධ වෙලා මේක කරන්න ඕන. ඒකට එකතු වෙලා රටක් විදියට ලොකු ගමනක් යන්න පුළුවන් හැකියාව. ලොකු ගමනක් යන්න ඕන. දැන් අපි හිතමු දැනට ගංජා අපි පාවිච්චි කරන්නේ තහනම් කරලා තියෙන මොකද සුද්ධ මේක තහනම් කරා. තහනම් කරේ ගංජා වලින් සිංහල මිනිස්සු විශාල ශක්තියක් ලබා ගත්තා. හොඳ බෙහෙත් හැදුවා. එතකොට තාමත් ඒ විශාල ප්‍රමාණයෙන් පුච්චලා විනාශ කරනවා. එතකොට එහෙම කරන්නේ නැතුව ගංජා පිරිසිදු කරලා ඒකේ නැටි අරෝම අයින් කරලා ඒවෙන් කෙඳි වලින් ලෝකේ තියෙන හයියම මේ කෙන්ද ගංජා කෙන්ද. ඒ ඇට වලින් ලෝකේ තියෙන පෝෂදායකව බිස්කට් හදන්න පුළුවන්. එතකොට ගංජා කොළ තමයි ඉරුවොත් මත් වෙන්නේ දුම්බිව්වොත්. ඒවා කුඩු කරලා එළඟි තෙලෙන් බැද්දොත් එළඟි තෙල් දාලා බැද්දොත් ආපහු බිව්වට ඇති වැඩක් නැහැ. ඒ ගංජා වල අර මත් ගතිය ඒකෙන් නැති වෙලා යනවා. දැන් අබින් අරගෙන ඒගොල්ලන් අබින් ඉංග්‍රීස්මේ දාලා දිය කරනවා. දිය කළා අවුෙන් වේලනවා. ගල් කරනවා. ඊට පස්සේ ආයේ අබින් වලින් වැඩක් නැහැ. අරගෙන මේ අර අබින් කෑවට කිසිම මේ රියැක්ෂන් එකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒවා දැන් කොච්චර කිව්වත් අපි මේවා පෙන්නලා දුන්නාට දැන් ස්කැන්ඩිනේවියානු රටවල් වල ඇමරිකාවේ තවත් රටවල් මන් දන්නවා කීපයකම ගංජා ඉන්ඩෝප්ලා කියන්නේ ගෘහස්ත ශාකයක් විදියට පොලි ටනල් වල වවනවා ඒගොල්ලෝ. වවලා ලොකු වුණාම කපලා ගිහිල්ලා දෙනවා වෙළඳපොළට. දීපුවාම ඒගොල්ලෝ ඒවෙන් ඖෂධ හදනවා. ලංකාවේ ගංජා තරම් ඒවා ශක්තිමත් නැහැ. ඒ තරම් ඖෂධීය ගුණයක් නැහැ. ඒ නිසා ලංකාවේ ගංජා වලට දැන් අර කිසි දෙයක් කරන්න දෙන්නේ නැති කොටසක් අපේ ඉන්න නිසා ඒවා කරන්න දෙන්නේ නැහැ. දැන් අර්ක පෙරන්න කියයි කසිපු පෙරන්න ඔය හදන්නේ දෙන්න එපා කියලා. ඒ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ හැටි. ගංජා මේ විදිහට කරන්න කිව්වොත් මොකට විශාල වශයෙන් පුහු තර්ක ගෙනෙයි බොහොම. හැම එකටම එහෙමනේ ලංකාවේ. අපි මෑත කාලේත් මේ ගැන ලොකු කතා බහට ලක් වුණා. මේකට අවසරයක් අවශ්‍යයි. අවසරයක් ගන්න ඕනේ. දැන් දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කොටසක් ඒකේ තහනම ඉවත් කරලා තියෙනවානේ. ඒ ගැන අපිට බලන්න වැඩක් නැහැ. ඉතින් ඒක ගංජා වලින් බේත් හදන එක මේ මොකක් හරි ක්‍රමයක් යොදලා පිළිවෙලක් යොදලා මම හිතන්නේ ආණ්ඩු කීපයක් ලෑස්ති වුණා. ඔක කරන්න බැරි වුණා. ඉදිරියේදී කරනවා නම් රටටත් ලොකු විදේශ විනිමයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කිව්වොත් වක්‍රාකාර මේ වගේ දෙයකට අවසරයක් ගත්තොත් සමහරක් වෙලාවට Tamanට එන කොමිස් මුදලක් නැති වෙන්න හේතුවක් වෙනවනේ. මේ වගේ දෙයකට අවසරයක් දුන්නාට පස්සේ සමහරකට පිටරටින් ගෙන දෙයක් නැති වෙනවා. ඒ හා සමාන නිසා මේ වගේ දේවල් තමයි බොහෝ විට එහෙම චක්‍රයක් ඇති. ඒ විදිහේ චක්‍රයක් ඇති. දැන් අබින් ගෙනල්ලා අබින් පුරුදුනෙන් පස්සේ වෙන දෙයක් පාවිච්චි කරලා ඇති වැඩක් නැහැ. දැන් හෙරොයින් පුරුදුනෙන් පස්සේ බොහොම අමාරුයි ඒවෙන් ගලව ගන්න. නමුත් ගංජා වල එහෙම හානියක් නැහැ. ගංජා නවත්තන්න පුළුවන්. ගංජා බොනවා නවත්තන්න පුළුවන්. නමුත් අපි ඒක ශාස්ත්‍රානුකූලව පාවිච්චි කළොත් ගංජා වලින් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒක රජ කාලේ නොයෙකුත් ඖෂධවලට මේක පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගනිමු ජාපාල. ජාපාල කියන්නේ උග්‍ර විසක්. ජාපාල කෑවොත් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ජාපාල ඇටේ දෙකට පළල ඒක ඇතුලේ පොඩි ඉපියෙක් වගේ පොඩි දැල්ලක් තියෙනවා. ඒක අයින් කරලා මේක විවිධ ක්‍රමවලින් විස මරලා තමයි ජාපාල අපි බෙහෙත් වලට යොදන්නේ. ඒ වුණාට ජාපාලවල ගුණ අපි හිතමු මොකක් හෝ Taman දන්න තෙලකට ජාපාල අර විස මරලා යෙදුවොත් ඒ ගුණේ 10000කින් විතර වැඩි වෙනවා. ක්ෂණිකව ඇඟට උරා ගන්නවා. ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒ වගේ දේවල් මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඉතින් ඒවා දැන් අපේ පාරම්පරික ඥානය අපි මේ යොදාගත්තට ඒවා නූතන විදිහට යොදා ගන්න අපේ වෙද මහතුරු බොහෝ විට කැමති නැහැ. දැන් මම දැක්කා චීනේ ඒගොල්ලන් කසාය හදනවා මේ විදිහටමයි. හැබැයි සම පරිමාණයෙන් ගන්නෙ. අරගෙන කසාය අරන් කසාය මැෂින් වලින් පැකට් කරලා ඒ අවශ්‍ය කසාය පැකට් ප්‍රමාණය රෝගියාට ලබා දෙනවා සතියකට. දවසට දෙපාර ගානේ පැකට් 14ක්. මිලිලීටර් 150යි. කෝප භාගය. නමුත් ඒක මේ ලංකාවේ ඇති කරන්නේ ගොත් අපේ වෙද මහතුරු කීයටවත් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ දර ලිපේම මේ මුට්ටියේම මේ කපුවා තම්බන්න ඕනේ. ඒවා අපිට වෙනස් කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. උෂ්ණත්වය හරියට දෙනවා නම් ඒ උෂ්ණත්වයේදී ඕනේ දැන් ඒ ඕනෑම ද්‍රව්‍යක ජවලනාංකය කියලා එකක් තියෙනවනේ ගිනි ගන්න ප්‍රමාණයක්. එතකොට දැන් රත්තරන් අලු බවට පත් කරන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 340 වෙනකොට. නමුත් ඒකට දැන් ඉන්දියාවේ තමයි ගොඩක් රසවේදකම කරන්නේ. අපේ කවුරුත් දැනට කරන්නේ බොහොම රහසේ කරනවා. ඒක අපේ වුණාට අපෙන් ගිලිහිලා ගිහිල්ලා. එතකොට රසවේදකමේදී සෙන්ටිග්‍රේඩ් අංශක 340 ගන්න ඉන්දියාවේ ගොම වලට 100කින් පුට දෙන්න කියලා. කියන්නේ ගොම වලට 100 ගොමනේ පාවිච්චි කරන්නේ දර නැහැ. ගොම වලට 100කින් පුච්චන්න කියනවා. එතකොට අපේ ඒකට පොල් කටු පාවිච්චි කරනවා. නමුත් දැන් නූතන ඉන්දියාවේ නූතන විද්‍යාවත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ සෙන්ටිග්‍රේඩ් අංශක 340 වෙන්න පුළුවන් උඳුන් හදලා තියෙනවා. එතකොට රත්තරන්ගේ අවශ්‍ය දේ අමුද්‍රව්‍ය කෝවක දාලේ උඳුනට තියලා ටයිම් කරලා තිබ්බහම හරි 340 වෙනකොට අර කළු වෙලා ඉබේම පොඩ්ඩක්වත් අහක යන්නේ නැති වෙන්න අපි ටික ගන්න පුළුවන්. කතාවේ ඔබ හිතන ඇති මේ පොලිස් නිලධාරියෙක් සම්බන්ධ කරන හෙළ රහස් මොකද්ද මේ කරන්නේ කියන එක. ඇත්තටම මේක මේ සැඟුණු රහසක් තමයි අපි ඉස්මතු කරලා මේ ඔබට දෙන්නේ යන්නේ. මේ වෙලාවේ මම අපේ මේ කතාවට එපිට ගියක් දෙයක් තමයි කරන්න යන්නේ. ඒ තමයි හේතුව තමයි පොලිස් නිලධාරියෙක් දැන් වෛද්‍යවරයෙක් විදිහට ඉන්නවා. විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙක් අද වෛද්‍යවරයෙක් විදිහට ඉන්නවා. හැබැයි මේ නිලධාරියා රාජකාරී කරපු කාල සීමාවේදී අද්දුටපු සිදුවීම් තියෙනවා. මොකද මේ වෛද්‍ය ක්‍රමය විවිධ පුද්ගලයන් අතර බෙදා හැරපු අවස්ථා ඇති. අමතක නොවන සිදුවීම් කීපයක් අහන්න ඕනේ. මොකද නිල ඇඳුමත් එක්ක මේ වැඩේ කොහොමද කරේ කියලා. මම ලංකාවේ ලොකුම පුරවැසියාගේ ඉඳලා ඉතාම අන්තිම පුරවැසියා දක්වාම වෙදකම් කරලා තියෙනවා. ඒක සාමාන්‍ය ලංකාවේ ලොකුම පුරවැසියා කියන කෙනාගේ නම කියන්න පුළුවන්. නෑ සාමාන්‍ය රෝගියෙක්ගේ නමක් අපි කීම අපේ ආචාර ධර්ම වලට පටහැනි. ඒක ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් ලොකුම පුරවැසියා කවුද කියලා. ඉතාම කුඩා පුරවැසියා දක්වා මම බෙහෙත් කරලා තියෙනවා. රෝගියෙක්ගේ සාමාන්‍යයෙන් දත්ත අපි ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒකේ රෝගියාට කරන අගතියක් වෙයි කියන බයට. රෝගියා කැමැත්ත ඇතුව නම් අපිට ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. මම මෙහෙයුම් කලාපවල සේවය කරන කාලේ කැලේ ඇතුළෙම හිටියේ. කැලේ ඇතුලේ යුද හමුදාවත් එක්ක තමයි එකට එකතු වෙලා හිටියේ. බොහෝ විට මට ඉන්න ඕනේ යුද හමුදාවේ කැම්ප්ස් වල. ඒගොල්ලෝ පොලිසිය වෙනුවෙන් රෙප්‍රසන්ට් කරනවා මම එතන හිටියා. ඒ ඉන්නකොට ඒගොල්ලෝ ලෙඩ වුණා. මොකට එහෙදි මතයක් තිබ්බා
ඒ ස්පිරිතාල වලට අපේ කට්ටිය කවුරුත් ගියේ නැහැ ආසනික එන්නත් කරනවා කියලා බොරු මතයක් ඇති කරලා තිබ්බා. එහෙම කවදාකවත් වෛද්‍යවරයෙක් මේ වසක් එන්නත් කරන්නේ නැහැ මේ දෙමළ හෝ මුස්ලිම වෛද්‍යවරයෙක් එහෙම කරන්නේ නැහැ. කරන ඉන්නත් පුළුවන් ලෝකෙ එහෙම ඉඳලා තියෙනවා. මිනිමරණ වෛද්‍යවරු ඉඳලා තියෙනවා. එතකොට දැන් මෑතකත් ඒ වගේ දේවල් වුණා. නමුත් මම දන්න තරමෙන් එහෙම ඒ හොස්පිටල් වල ඒවා කරන්නේ ඔය විශේෂ විධාන නියමවල තියෙනවා. ඩෙඩෙක් මරණොත් එහෙම වෛද්‍යවරයෙකුට බේරෙන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒක මට වාසියක් වුණා. අර ලෙඩ වුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය නිලධාරීන් ඔක්කොම මගේ ළඟට ආවා. එතකොට දන්නවා ඔබතුමා මේ එතකොට ඒක පැත්තේ කතාව කියලා තිබ්බා මන්ට වෙදකම හොඳට පුළුවන් කිය. එතකොට ඒ වගේම විශේෂයෙන් වවුනියාවේ ඉන්න කාලෙදී ඒ හරියට බෙහෙත් වර්ග තිබ්බා. ඒකේ තිබ්බා හනුමා පිළිමයක් පැරණි. අන්න ඒ පැත්තේ විශාල හනුමා ඉන්දියාවෙන් බෙහෙත් ගෙනාවගෙන කතාවයි ඒක අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා මම හෙව්වේ නැහැ. නමුත් වඳුරොත් මහා ගොඩක් ඉන්නවයි හරි විශාල හොයන්න අමාරු බෙහෙත් වර්ග රාශියක් තිබ්බයි පැත්තේ. ඉතින් මට පුළුවන් වුණා මේ ඔය දෙමළ අහිංසක දෙමළ වැසියෝ සර්පයෝ කාපුවාම එහෙම අර වගේම බෙහෙත් කරන්න. එතකොට අපේ වෙනම උදේ මට බෙහෙත් පොලිමක් තිබ්බා රාජකාරියට අමතරව මේ කාලේ අපි කලබල කාලේ යුද්ධ කාලේ. නමුත් මට යුද හමුදාවෙනුයි පොලිසියෙනුයි ලොකු උසස් නිලධාරීන් විශේෂ ලොකු සහභාගියක් දුන්නා. ඒ බෙහෙත් හදාගන්නයි අනුරාධපුර පොළොන්නරුවට යවලා වාහන බෙහෙත් ගෙන්නලා දෙන්නයි. ඉතින් ඒ බෙහෙත් කොටන්න චූර්ණ කරන්න අඹරන්න අවශ්‍ය තරම් නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඉතින් ඒගොල්ලන්ගේ ලෙඩ ගොඩාක් ඒවට මම බෙහෙත් කරා. බෙහෙත් කරපුවාම ඒගොල්ලන් ගොඩක් දෙනෙක් හොඳ වුණා. හොඳ වුණා. මට එක අවස්ථාවක් ආවා එක බ්‍රාලහම කෙනෙක් මට ඇවිල්ලා දන ගහලා වැඳලා කිව්වා දැන් බැඳලා අවුරුදු 2ක් වෙනවා මේ මට ළමයි නැහැ මට කොහොම හරි ළමෙක් හදලා දෙන්න කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවකදී ඒ දෙන්නටම බෙහෙත් කළ යුතුයි. මම ඒ වෙලාවේ එයාට ලියුමක් ලියලා මම ගෙදර ගෙදරට මම එව්වා මගේ භාර්යාවට මෙන්න මේ බෙහෙත් ජාති දෙක මෙයාට ලබා දෙන්න කියලා මේ එයා දන්නේ මොකද්ද කියලා. ඒක දුන්නන් පස්සේ දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔක 1985 දී වුණු සිද්ධියක්. 85 මම වවුනියාවේ පළවෙනි ඉස්සල්ලාම යුද්ධයට ගිය වෙලාවේ වුණ සිද්ධියක්. ඉතින් තාමේ දැන් එයා එසේ මහත්තයෙක් උසස් වෙලා ඉන්නවා. තාමේ ළමයි දැක්කම කියනවා ඒ ළමයිට මාව පෙන්නලා අඳුන්ලා දෙනවා. මේ මහත්තයා තමයි ඔයගොල්ලන්ව මේ ඔයගොල්ලන්ගේ උප්පත්ති ඇති කරේ කියලා. ඒ වෙලාවේ මට ලොකු සන්තෝෂයක් ලැබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට මම බෙහෙත් කරලා තියෙනවා හැටි ගොඩක්. ක්‍රිස්තියානි ෆාදර්ස්ලට බෙහෙත් කරලා තියෙනවා. දෙමළ කුරුක්කල්ලට බෙහෙත් කරලා තියෙනවා. විශේෂයෙන් ගොඩාක් දුප්පත් අයට බෙහෙත් කරලා තියෙනවා. ඒ විශාල සර්පය විශාල වශයෙන් ඉන්න පැත්තක්. ඒ සර්පය කාපු වෙලාවේදී මට පුළුවන්කම තිබ්බා බෙහෙත් ගොඩක් මේ හදලා දෙන්න. ඒ වගේම බෙහෙත් ගොඩක් මම මේ කට්ටි දාලා වැව්වා. විශේෂයෙන් කංකසන්තුරේ ඉන්න කාලෙදී කෝවිල් වටේ ඒ කුරුක්කල්ලා පූසාරිලා එකතු කරගෙන විශාල බෙහෙත් ගස් ප්‍රමාණයක් අපි හැදුවා. හදලා ඒ වගේ විස්තර මම ඒගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ඒ දෙමළ සිද්ධ වේදකම තිබ්බේ සිද්ධ වේදකමේ බෙහෙත් වර්ගවල ಗುಣ ගොඩක් ද්‍රව්‍ය ගුණ විඥානයේ දන්න මේ පූසාරිලා කට්ටි හිටියේ. ඒගොල්ලෝ ඒවා ගොඩක් ඒවා ගන්නවා දෙවියන්ට පූජා පවත්වන්නේ. ඒක මට ලොකු වාසියක් වුණා. මම හිතනවා මේක මේ සුළුපටු දෙයක් නෙවෙයි. යුද්ධ කාලේ යුද්ධයටත් මුහුණ දෙනවා මිනිස්සුන්ගේ ලෙඩ රෝග වලටත් මහඟු සේවයක් කරනවා. මේකේ පිටිපස්සේ හිටියා තව ශක්තියක්. එක තැනකදී කිව්වා මගේ භාර්යාව කියලා. කොහොමද මේ පවුලේ විස්තර? මගේ භාර්යාවේ
හංගුරන්ගෙත ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක්. එයාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා මගේ වෛද්‍ය ක්‍රමයට. බොහෝ විට මම වට්ටෝරු මට කටපාඩම් වෙච්ච වට්ටෝරු මම ලියලා ඔපුවාම එයාට තමයි බාර දෙන්නේ. එයා තව සහෝදරයෙකුත් එක්ක එකතු වෙලා ඔබතුමාලේ මැෂින් එහෙම දකින්න නැති ඉස්සෙල්ලා අතින් කරේ ඔක්කොම අතින් කොටලා ඒ බේත් හදලා බොහෝ විට තෙල් අරවම පදම් කිරීම හරි අමාරු දෙයක්. මට එකතන ඉන්න බැරි රෝගයක් තියෙනවා මගේ රස්සාව නිසා. එතකොට මගේ භාර්යාව ඒ තෙල් පදම් කිරීම තෙල් සෑදීම ඔක්කොම වගේ එයා අතින් තමයි සිද්ධ වෙන්නේ. මේ වෙනකොට ඔබතුමාගේ වෛද්‍ය විද්‍යාවේ කොටසක්ම දන්නවා භාර්යාව. කොටසක්ම දන්නවා. අනික ඉතා භයානක එකක් තියෙනවා. අපේ තියෙනවා පාරම්පරික වෙදකමක් අග්නි කර්ම චිකිත්සා කියලා. මේකට පාවිච්චි කරනවා රත්තරන්, රිදී, තඹ, යකඩ, පිත්තල, කටු. එතකොට ඒ කටු දැල්ල නැති ගින්දරකින් රත් කරලා නිල පිච්චීමක් තියෙනවා. ඒක මම දැකපු ඉතාම මලේච්චයි කියලා හිතුණට දියුණුම ක්‍රමයක්. අපි හිතමු කොන්දේ අමාරුවක් හැදිලා ආවොත් ඒ කොන්දේ අමාරුව ඇඳට දාලා අර පුච්චන වෙලාව වෙනකම් කියන්නේ පොඩි තැවිල්ලක් කරන් චුට්ටක් දනවා. නැත්තේ නැහැ. ඒ වෙනකම් විතරයි ඒ කොන්දේ අමාරුව තියෙන්නේ. එතනින් එහාට නැහැ. අදටත් ඒ ක්‍රමයක පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරනවා. ඊළඟට සමහර කට්ටියට එනවා කකුල දිගට අමාරුවක්. ඉංග්‍රීසියෙන් සයිටිකා කියනවා. අපේ ගෘදසි කියනවා. ඉනේ ඉඳලා කකුල දිගට එනවා. ඒකට නූතන වෛද්‍ය විද්‍යාව නම් ශල්‍ය කර්මයක් කරනවාමයි ඒගොල්ලෝ බෙහෙත් දීලා හොඳ කරන්න බැරි නම්. නමුත් මට ඒක හොඳ කරන්න විනාඩි 15ක්වත් යන්නේ නැහැ අග්නි කර්ම චිකිත්සාවල. එතකොට ඒ අග්නි කර්ම චිකිත්සාවට ගන්න උපකරණේ මට රත් කරලා හරියට දෙන්නේ මගේ භාර්යාව. එයා දන්නවා කොච්චරක් මේක රත් කරන්න ඕනේද මේ මනුස්සයාට දැඩි වේදනාවක් ඇති නොවෙන්නේ කියලා. ඒ නිලේ ලකුණු කරලා නිලේ තියෙන එක විතරයි මම කරන්නේ. ඊට පස්සේ අර මේ දී බුබුලක් එන්න තියෙන තෙලක් එයාම ගල්ලනවා. මම පුච්චලා ඒක මම එනවා එළියට. මම එළියට ආවෙපුවාම ඒ ඉන්න කට්ටියටත් කියනවා එළියට එන්න කියලා. එතකොට මේ හැරමිටිය වලින් වාරු කරගෙන ආපු ලෙඩ්ඩු නැගිටලා සාමාන්‍ය විදිහට ඇවිදගෙන එනවා. ඒක ලොකු හාස්කම් වෙදකම. ඒ අග්නි කර්ම චිකිත්සාව. ඒක නිල චිකිත්සාවට සම්බන්ධයි. දනිෂ නමන්න බැරි ලෙඩෙක් ඇවිල්ලා මගේ ළඟ ඉඳගත්තොත් ඔබතුමාගේ පුටුවේ ඉඳගත්තොත් දනිෂ නමන්න බෑ කිව්වොත් දනිෂ් උඩින් එක නිලයක් විතරක් තද කරලා ඉතින් පොඩ්ඩක් වේදනයි මම යාර කියනවා ඒක වේදනාව වෙනවා මගේ අත එහෙම අල්ලන්න එපා කියලා. මොකද මිනිස්සු අල්ලනව නෙවෙයි අර වේදනාවට අත මේ හුරලා ගන්න උත්සාහ. ඔව් ඒක එහෙම දෙම් අත්දැකීම් තියෙනවා. නමුත් ඒ නිලේ ටිකක් වෙලා අල්ලන් ඉඳලා අතහැරියන් පස්සේ අපූර්වට අතනවා. ඒ කකුල හොඳට නැවෙනවා. ඉතින් කියනවා 80%ක්ම දැන් මේක සනීපයි කියලා. අත උස්සන්න බැරි ලෙඩෙක් ආවොත් ඒ නිල 2-3ක් බෙල්ලේ මිදිකලා ඒ කියන්නේ තද කරලා සමහරට මම චීන ක්‍රමේ පාවිච්චි කරනවා. ඒ වෙලාවෙම අත උස්සලා කොන්නෙත් බැඳලා එයාට අතෙන් කරන්න පුළුවන් හැමදේම එතන ඉඳලා කරලා තමයි යන්නේ. ඒක හරි හාස්කම් වෙදකමක්. මම හිතනවා මේ අපි මේ කතාවේදී මට මෙහෙම මේ සාකච්ඡාව අවසන් කරන්න විදියක් නැති වෙනවා. මොකද මට තවත් ප්‍රශ්නයක් එනවා. දැන් ඔබතුමාගේ හරි හාස්කම් වෙදකමක් මේක. හෙළ වෙදකමයි ජ්‍යොතිෂය අතර යම් කිසි බැඳීමක් තියෙනවද? සම්බන්ධයක් තියෙනවද? හෙළ වෙදකමේ ජ්‍යොතිෂය අතර ඇත්තටම විශාල බැඳීමක් තියෙනවා. ඒක මේ ළඟදී මම මේ දැක්කා YouTube එකේ නැත්තම් Facebook එකේ මුල් ඇති ගස් සිටවන්න ඕනේ දවස් මොනවද? මේ කොළ එන්න ඕනේ ගස් සිටවන්න ඕනේ ගස් මොනවද? කඳ මහත් වෙන්න ඕනේ ගස් මොනවද? පළ දරන්න ඕනේ ගස් කවදද හිටවන්න ඕනේ මොනවද කියලා තියෙනවා. පළදාවලිය කියලා තියෙනවා
සිංහල අපේ හෙළ ග්‍රන්ථයක්. ඒ පළදාවලියේ ඔය හැමදේම තියෙනවා. නැකතක් නක්ෂාස්සේ කිසිම දෙයක් දන්නේ නැති ගොවියෙකුට රියනක් උස ලීයක් සමතලා බිමක හිටවලා ඒ දවසට ලීයේ හෙවණැල්ල වැටෙන අඟල් ගාන බලලා නැකත හදාගන්න ක්‍රම තියෙනවා පළදාවලියේ. ඒක ලෝකෙ මං හිතන්නේ කොහෙවත් ඇති කියලා. එතකොට මේ සූර්යාගේ ගමනයි චන්ද්‍රයාගේ ගමනයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා මේ අපේ කෘෂිකර්මයට. එතකොට වෙදකමටත් ඒක තියෙනවා. වෙදකමටත් ගහක් ගන්න ගලවනකොට පොතු ඒ ගලවන වෙලාවක් තියෙනවා. එතකොට ඒගොල්ලන් කියනවා සහස්‍ර කෝටියක් කිරණ මේ සූර්යාගෙන් එනවා කියලා. මේක මට හොඳ අත්දැකීමක් වුණා. චීනේදී ඒගොල්ලෝ මාව සර්පව ඇති කරන ෆාම් එකකට කරගෙන ගියා. ඒකේ මම එක්කරන්ගේ නයි ඉන්න කොටසට. නයි ඇති කරන කොටසට. ඒ නයින්ගේ බෙල්ලේ ලේබල් එකක් ගහලා දින දාලා තියෙනවා. එතකොට ඒ දවසක් දෙකකට සරා බිත්තරයක් කඩලා පුණිලයක් ගහලා බිත්තරේ දෙනවා. ඉතින් මම ගියාම සාමාන්‍ය සර්පයෝ මේ අපි අල්ලන්න අපිට හිරිකිතයි බයයි මුන් පෙනේ පුප්පනවා. බයි ඩෝම් එකක් ඇතුලේ තමයි ඉන්නේ එළියේ නෙවෙයි. ඉර එළියේ වැටෙන්නේ නැහැ. මේ මිනිස්සුන් අත දාලා ඒ නයි ඉන්න පැහැට එකපාර 3 දිනක් විතර අල්ල ගන්නවා. අල්ලලා උඩට ගන්නවා. අරන් ආ ලේවල් එක බලලා උන්ට පිටර දීලා ආපස්සට දානවා. මේ නයි දෂ්ට කරනවා. එතකොට නයින්ගේ තියෙනවා තකරි මකරි යමි යමුදූති කියලා දල 4ක්. දල 4ම වැදුනොත් එහෙම අපේ පොත්පත්වල කියලා තියෙන යంత్ర මන්ත්‍ර ක්‍රේම්කම්ම දන්න හැම දෙයක්ම කරන්න කියලා. මොකද සියලුම උගේ තියෙන විෂ අපේ ඇඟට ඇතුල් වෙලායි තියෙන්නේ. නමුත් මේ චීන මිනිස්සුන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මගේ මහාචාර්යතුමායි මං ඇහුවා මොනවා හරි පිස්සු බල්ලු රෝගේ හැදෙන්නේ නැති වෙනවා වගේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා තියෙන්නේ කියලා. ඒක දැනට මිනිස්සු දන්නේ නැහැ. මම කාලයක් නිලසුනක කොට්ටාසි පොලිසිය වැඩ කරා. එතකොට මේ බල්ලෝ අපේ නිලධාරි කන නිසා අපි විශේෂ එන්නතක් ගෙන ගත්තා පිටරටින්. ඒ එන්නත ගහපුවාම අවුරුද්දක් මොන පිස්සු බල්ලෙක් කෑවත් බල්ලට ඉන්ජෙක්ෂන් ගහන වෙනුවට අපේ රාලහාමිලාට ඉන්ජෙක්ෂන් ගහන්න ඕන වෙන්නේ නැහැ. පිස්සු ඇදෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රොටෙක්ටඩ්. ඉතින් ඒ වගේ මං අහුවා ගහලා තියෙනවා කියලා මෙයා නෑම කිව්වා. ඊට මං අහුවා දල ගලවලා තියෙන්නේ කියලා අරගෙන පෙන්නන්න කිව්වා ඒගොල්ලන්. දල 4ම තියෙනවා. ඉතින් මේක මට ලොකු ප්‍රහේලිකාවක් වුණා. ඇයිද මේ විස නැත්තේ මේ සත්තුන්ගේ කියලා. ඊට පස්සේ මම මගේ හෝටලෙට ගිහිල්ලා මං කල්පනා කරලා මම මේ සර්ප උප්පත්තිය පොත මම මේක ඉගෙන ගත්තේ පුත්තලමේ පින්නාමි කියලා එද මහත්තයෙක්ගෙන්. ඒ එද මහත්තයා බොහොම දක්ෂ සර්ප විශේෂ මහත්තයෙක්. එයා ඉගෙන ගත්තා. එයා කිව්වා සූර්ය සහස්‍ර කෝටියක් එන කිරණ වලින් එක කිරණයක් තමයි පාරජම්බුල කිරණ. එක කිරණකින් තමයි ඔය ලයිට් දෙන්නේ. සූර්ය කෝෂ ඇති කරන්නේ. මේ තව කිරණයක් තියෙනවා එකේ ගස් වලට. දැන් මෙහි හැදෙන සපු ගස් වාරියපොළ පැත්තට හැදෙන්නේ නැහැ. මොකද වාරියපොළ පැත්තේ කිරණ ලැබෙන්නේ නැහැ සූර්යාගේ. ඒ වගේ සර්පෙක් පරිණත භාවයට පත්වන පස්සේ උන්ගේ විෂ උත්තේජනය කරන විශේෂ කිරණයක් මේ සහස්‍ර කෝටි කිරණ ASCII තියෙනවා. දැන් මෙතන වෙන්නේ ඩෝම් එකක් ASCII හදන නිසා ලයිට් එළිය තියෙන්නේ අර කිරණ මේ සර්පයන්ට වදින්නේ නැහැ. වදින්නේ නැති නිසා විෂ උත්තේජනය වෙන්නේ නැහැ. ඒක තමයි සීත රටවල සර්පයන්ට විෂ නැහැ. අනුරාධපුර පොළොන්නරුව නිකවර්ටි පැත්තේ සර්පෙක් කෑවොත් එහෙම ආයි බෙහෙත් ඕනේ නැහැ. මොකද ඒ එච්චර තදට කිරණේ සර්පයන්ට වදිනවා. ඒක සර්පෝ 9 ඉඳලා 12 වෙනකන් අවුව තපිනවා. තපින්නේ අර විෂ ග්‍රන්ථිය උත්තේජනය කරගන්න. ඒකෙන් තමයි බලය ලබා දෙන්නේ. ඉතින් මේ වගේ හරි විශේෂ දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉතින් ගොඩක් දේවල් අපි කිව්වහම මේක මේ විදිහට වෙනවා කියලා hina වෙනවා. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව කරලා පෙන්නපුවාම ඒගොල්ලන්ට මේ ඒකේ ප්‍රශ්න නැහැ. ඒ වර්තමානයේ කියන්නේ
හෙළ වෙද්දකමට තියෙන තැන වර්තමානයේ නැති වෙලා තියෙනවා. ඒක නැති කරලා නැති කරගෙන තියෙන්නේ. එකක් පරාවල් නැති වෙලා. පොත්පත් ගොඩක් විනාශ වෙලා. ඊළඟට ගුරු මුෂ්ටි නැති වෙලා. නම් ගෝලයෝ නැහැ. එතකොට බෙහෙත් හොයන්න ගියාම සාමාන්‍ය වෙද මහත්තයෙකුට දැන් ඉස්සර රුපියල් කටුකරෝසන කියන එක අපිට අත්‍යවශ්‍යම බේතක්. රුපියල් 900ට කිලෝයක තිබ්බේ. දැන් රුපියල් 19000යි. එතකොට අතිවැඩියම් කියන එක හැම තැනම තිබ්බා. අපේ වෙලවල් වලයි ඇලවල් වලයි හැම තැනම තිබ්බා. රුපියල් 400ට 500ට අතිවැඩියම් කිලෝ එකක්. දැන් රුපියල් 25000ක් විතර වෙනවා. එතකොට පිටරටින් ගෙන්නනවා බෙහෙත් ඉන්දියාවෙන් අතිවැඩියම් කටුකරෝසන. ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් මේවට බදු ගහන්න බෑ. ඒ වුණාට බදු ගහනවා. එතකොට සාමාන්‍ය දුප්පත් වෙද මහත්තයෙකුට ඒව අරන් බෙහෙත් හදන්න ඒගොල්ලන්ට මූල්‍යමය ශක්තියක් නැහැ. ඒ නිසා මේ වෙදකම නැති වෙලා යනවා. ඉතින් අර පුළුවන් කෙනෙක් ඉන්න කෙනෙක් බෙහෙත් හදනවා. අපේ සිංහල ජාතියේ හොඳ ගතිගුණයක් තියෙනවා. අනෙක් වෙදකමකදී රුපියල් 125 කිව්වත් ඒක ඉන්ජෙක්ෂන් එක කොහෙන් හරි ගෙනල්ලා ගහනවා. අපේ අහිංසක වෙද මාතෘවදන බෙහෙතක් රුපියල් 1000 කිව්වොත් බොහෝම අමාරුවෙන් තමයි ඒ රුපියල් 1000 ගෙවන්නේ. ඒක ඉතින් අපේ හැටි. ඒ අපේ මිනිස්සු කරන විශ්වාසය මත තමයි අපේ මිනිස්සුගේ තියෙන විශ්වාසය. ඒක ඒගොල්ලන්ට ඒක ඉතින් හදාගන්න හරි අමාරු. හැබැයි හැමෝම නෙවෙයි. සමහර පැතිවල කට්ටියට බෙහෙත් කරාම අපි ගාණක් කිව්වොත් මුදල් නැතුව බෙහෙත් කරන්න අපිට දැන් අමාරුයි. ඉස්සර නම් මිනිස්සු ඕන තරම් ගම්මුල් හිටියා බෙහෙත් හොයලා අඹරලා කොටලා දෙන. දැන් එහෙම නැහැ. අපිට ඒ බෙහෙත් ටික බදු නැතුව දෙනවා නම් ලබා දෙනවා නම් අපිට ඒ මුදල සමහර ලෙඩ්ඩු ඉන්නවා රුපියල් 1000 කිව්වොත් රුපියල් 10000 දෙන ලෙඩ්ඩුත් ඉන්නවා. වටිනාකම තේරුම් ගන්න කට්ටියක් ඉන්නේ. එහෙනම් බුද්ධිමත් කොටසකුත් ඉන්නවා. නෑ මේ ලෙඩේට ස්පිරිතාලට ගියා නම් මේ දනිස්ස දාන්න වෙනවා. මේකට මෙච්චර වියදම් වෙනවා. මේක මෙහෙම කරන්න හම්බෙන්නේ නැහැ. ඔය සල්ලි ගත්තා මදි කියලා ගොඩක් සල්ලි දීලා යන කට්ටියක් ඉන්නවා. ඒ වගේම ලෙඩේ හොඳුනන් පස්සේ ආය පැත්ත පළාතවත් එන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ටෙලිෆෝන් එකෙන්වත් සතුටු වෙන්නවත් කියන්නේ නැහැ මට දැන් හොඳයි කියලා. ඔන්න අවුරුදු 2-3ක් ගිහලා වෙන ලෙඩක් හැදුනහම ආපුවාම කලින් ආවා නේද කියලා ආව ඒක හොඳ වුණා ඒ දවස්වල. දැන් තව එකක්. එතකොට තමයි කියන්නේ හොඳ වුණා කියලා. ඒවට අපි අනුකම්පා කරනවා. අපිට ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. අපේ කාර්ය වෙන්නේ ලෙඩෙක් සුවපත් කරන එක. එතකොට ඒ කාර්ය සිද්ධ වෙනවා නම් මම දන්නවා බෙහෙත් දුන්නාම සති දෙකකට හරි මාසෙකට හරි මෙච්චර කල් නම් දෙන්නේ නැහැ. උපරිම සති 2යි මං කියනවා එන්න එපාය. මේ බෙහෙත් ටිකෙන් හොඳ වෙනවා. එහෙම නැත්තම් සමහර රෝග තියෙනවා මේකෙන් හොඳ වෙන්නේ නැහැ. ඕගොල්ලන් මේ ආපහු එන්න. මේ බෙහෙත් ටික බීලා එන්න කියලා. ඒ කියන එක අහන කට්ටියත් ඉන්නවා. දැන් පිළිකා වර්ගවලදී සමහර ප්‍රතිකාර විවිධ ක්‍රම වලින් ලබාගෙන එන රෝගීන් ඉන්න ඒගොල්ලන් සුවපත් කරන්න ටිකක් අමාරුයි. නැත්තම් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කිරීමේ හැකියාවක් තියෙනවා මේ තියෙනවා. ඉතා උපරිම ඉහළ මට්ටමක තියෙනවා පිළිකා වෙදකම. මම ඔබතුමන්ගෙන් වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් හෙළ වෙදකම පිළිබඳව අහන්න තියෙන අවසාන ප්‍රශ්නය තමයි අහන්නේ. විවිධ වෙදකම් තියෙනවා. විවිධ ක්‍රම තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කනේ අමාරුවකට වෙනම ක්‍රමයක් තියෙනවා. අතේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කැඩුම් බිදුම් වලට වෙනම ක්‍රමයක් තියෙනවා. මේ විවිධ දේවල් වලට ආවේනික බෙහෙත් තියෙනවද? මේ ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරොත්. දැන් මේ විවිධ දේවල් වලට මම දැකලා තියෙනවා. මම ලංකාවේ හැමතැන හිටපු නිසා හබරන පැත්තේ පාවිච්චි කරන කැඩුම් බිදුම් වලට මීගහේ පංචාංගය. එතකොට මම දැකලා තියෙනවා මේ තෙල්දෙනියේ පැත්තේ පාවිච්චි කරන්නේ වරකගහේ පංචාංගය. එතකොට කුරුණෑගල පාවිච්චි කරන්නේ මොරගහේ පංචාංගය. කෑලගහේ පංචාංගයත් පාවිච්චි කරනවා. ඒ වගේ එක එක පරම්පරාවලට ආවේනික රහස් බේත් තියෙනවා. එතකොට කුරාම් පිටිය වල බිත්තර සාරුවෙන් අඹරලා දාන එකක් මම මේ කෙන්ගල්ලේ ඊයේ පෙරේද දැක්කා. ඒක දැනක හැබැයි
ඒ වෛද්‍යවරු තමන්ට අයිති කොටස අරගෙන අනිත් කොටස කරන්නේ නැහැ. දැන් සර්ප විෂ කරන කෙනා මගේ ළඟට සර්ප විෂ කවුරු සර්පෙක් කාල ආවොත් මම එයාට ප්‍රථමාධාරයක් දීලා පණ නොයන්න ඒ සර්ප විෂ කරන වෙද මහත්තයෙක් ළඟට අරයා පිටත් කරලා දෙනවා. ලියුම් කැලක් දීලා. ඔක ඉංග්‍රීසියෙන් දෙකමත් කරනවා. නමුත් විශේෂය තියෙන්නේ අපි මේ වෙනස් විදිහක් කරනවා. කැඩුම් බිඳුම් ආවොත් එහෙම ඒ වෙලාවට එයාගේ අර හෙලවෙන්නේ නැති වෙන්න පතුරු තියලා බැඳලා යම් බේතක් ගාලා ඒ කරන කොටස ළඟට ඒගොල්ලෝ යවනවා. අපි මේ හැම එකම කරන්න ගියොත් අර මිනිස්සුන්ගේ ජීවන වෘත්තිය නැති වෙනවා. ඒ නිසා ඒ ජීවන වෘත්තිය රැගෙන යන්න ඒගොල්ලන්ට අපි ඉඩ දෙනවා මේ අපි ඒක කරන්න යන්නේ අපි දැනගෙන හිටියත්. අපේම කෙනෙක් භාර්යාවහරි අපේ කෙනෙක්ගේ තිබ්බොත් මේ ඉරිසියාවක් આવත් එහෙම අතප්පාක අපිට කැමති නැහැ කියලා මේ වෙලාවට අපි ඒ වෙදකම කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඉන්න ගන්නවා. ඒ වගේ දේවල් කරනවා. මම එකක් දැක්කා ඇස්වැදකම. මේ මුළු ලංකාවේ මම ගිය හැමතැනම ඇස්වැදකම එකම ක්‍රමයයි. එකම විදිහේ බෙහෙත්, එකම විදිහේ අරිෂ්ඨ, එකම විදිහේ කසාය, එකම විදිහේ මේ උපකල්පන පාවිච්චි කරලා තියෙන්නේ ඇස්වැදකම. ඔච්චරයි මම එකම දෙයක් දැක්කේ. අනික ඒවා විවිධයි. සර්පකම වලට විවිධයි, බග්න වලට විවිධයි. යන පිළිකා වලටත් එක එකනා එක එක දේවල් පාවිච්චි කරනවා. එතකොට සිරෝසිස් හොඳ කරන්න බෑ කියලා කියන රෝග හොඳ කරන වෛද්‍යවරුම අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. එතකොට මට සියලු දේම හොඳ කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් එක්තරා ප්‍රමාණයට හොඳ කරලා මට බැරි නම් මම තවත් වෛද්‍යවරයෙක් ළඟට යොමු කරනවා. ඒ පිළිබඳව දක්ෂ කෙනෙක් ළඟට. ලෙඩ කියන්නේ ලෙඩ තියෙන්නේ දෙකයි. එකක් මානසික රෝග, එකක් කායික රෝග. එතකොට මේක ආපහු බෙදෙනවා කර්මජ රෝගයි ආගන්තුක රෝගයි කියලා. කර්මජ රෝග කියන්නේ කර්මය නිසා ඇතිවන කුෂ්ඨ රෝග වගේ එන කට්ටියට. එතකොට දැන් පුදුමේ කියන්නේ මම මේ කුෂ්ඨ රෝග ආපු කට්ටියට බොහොම දුප්පත් වෙලා නැති වෙලා තමයි එන්නේ බේත් කරලා අවුරුදු 10 15. මම ඒගොල්ලන්ට බේත් කරන ගමන් කියනවා තමන්ගේ ආගමික ස්ථානයකට ගිහිල්ලා ඒවා පිරිසිදු කරලා පොලිෂ් කරලා අතින් මහන්සි වෙලා ඒ ටික කරලා හැමදාම කරන්න කියලා. ඉතා ශීඝ්‍රයෙන් ඒගොල්ලෝ හොඳුන අවස්ථාවන් දැකලා තියෙනවා. ඒක බොහොම විශේෂ මේ ලක්ෂණයක්. ඒ කර්මජ රෝග වලින් තමයි පිළිකා හැදෙන්නේ. එතකොට පිළිකා හැදෙනවා නම් අපේ විශ්වාසයක් තියෙනවා ඒගොල්ලන් පරම්පරාවේ මැරිච්ච කෙනෙක්ගේ මෙයාට යම්කිසි බලපෑමක් තියෙනවා. ඒක අයින් කරලා බෙහෙත් කරපුවාම බොහෝ විට පිළිකා සුව වෙන අවස්ථාවන් දැකලා තියෙනවා. එතන එහෙම සම්බන්ධතාවයකුත් තියෙනවා. මේ ඔව් මලගේ ප්‍රාණකාරයෙක්ගේ බැල්ම නක්ෂත්‍රයේදී 22 වෙනි දේකාශනාධිපතිය ලැබලා ඒ රාෂ්ට්‍රයක් ලැබපු දැන් බෙහෙත් කරනකොට තේරෙනවා නම් මේ බෙහෙත් අල්ලන්නේ නැහැ මේ ලෙඩාට කියලා ඒ වෙලාවට අපි කියනවා කේන්දරය අරන් එන්න කියලා. සාමාන්‍යයෙන් කේන්දරෙට බැරිලා වෙදකම දෙක එකට කරන්න බෑ. එන එක වෙනම දවසක් දා ගන්නවා. අනික දිඩු රස්චාද වෙනවා. ඒ නිසා මම කේන්දර බලන්නේ නැහැ. මම එහෙම බැරි කෙනෙක් ආවොත් මම කියනවා කේන්දරය අරන් එන්න කියලා. විශේෂයෙන් පිළිකා ලෙඩෙක් ආවොත් මම කියනවා කේන්දරෙ ගේන්න කියලා. මම බලනවා මෙයාට 22 වෙනි දේකාශනාධිපතියගේ දසාව ලැබලාද මේකේ මෙයාට ප්‍රතිබල ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා කියලා. තිබ්බත් මං නොකිය කියනවා හිත රිදවන්නේ මේ ලෙඩේ නම් ටිකක් අමාරුයි හොඳ කරන්න කමන්නේ අපි බෙහෙත් ටිකක් බීලා බලමු කියලා. නෝ පුදුමයකට වගේ ඒගොල්ලා කරන සත්ගුණවත් ක්‍රියාවෙන් සමාජයට මෙයා හොඳ වෙනවා. බොහෝට මැරෙනවා. සාමාන්‍ය 22 වෙනි දේකාශනාධිපතිය ඇවිල්ලා ඒ රාෂ්ට්‍රයක් ලැබුවොත් මරණවාමයි. එක්ක මරණ බය හරි ඇති කරනවා. මොකද එහෙම නැතුව හොඳ වෙන කට්ටියක් ඉන්නවා. ඒ අපි කරපු කර්ම පළත් එක තමයි වැඩේ. ඒ වෙලාවට මං හිතන්නේ අර පළ නොදීපු කර්මයක් එනවා ඉදිරියට. ඉතින් අපි දැන් විශ්වාස කරනවා ඕවා බොරු ඕවා එහෙම කර්ම නැහැ.
අපි ඒවා ගණන් ගන්න හොඳ නෑ කිව්වට මේ එහෙම ඒවා තියෙනවා. ඒ වෙලාවට ඇවිල්ලා මේ ඒගොල්ලන් බේරගන්න අවස්ථා මං දැකලා තියෙනවා. මේ ප්‍රශ්නය තමයි ඔබතුමන් රාජකාරී කාල සීමාව තුළදී ඔබතුමන්ට මේ ගමන යන්න විශාල සහයෝගයක් ලැබෙනවා. ඔබතුමන්ට මේ අවස්ථාවක් කරගන්න පුළුවන් ඔබතුමන්ට සහයෝගය දුන්නේ කවුද? මේ ශක්තියක් වුණු පිරිස ගැන පුංචි මතක් කිරීමක් කරන්න. ඇත්තම මට ඉස්සල්ලාම ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. ඔය හිටපු මේ ටිකක් කරදරයකට වැටලා ඉන්න පූජි ජයසුන්දර මහත්තයා එතුමා නුවර ඉන්න කාලේ මම හිටියේ අධ්‍යක්ෂක නිලසුන කොට්ටාශේ. එතකොට එතුමාගේ සහෝදරයෙකුට මම බේත් කරා. හොයාගන්න බැරුව පිළිකාවක් කියලා මට කිව්වා මහින්ද මෙහෙම එකක් තියෙනවා මේ පුළුවන් ද බේත් කරන්නේ. මම කොහොස බලන්නම් කරන් එන්න කියලා. ඒ කරන් ආපෙලේ මම බේත් කරා එයා හොඳ වුණා. එදා ඉඳලා මට එතුමා IG වෙලා ඔය මම එයාට කලින් රිටයර් වුණා. ඒ වෙනකම් මට මේකට විශාල සහයෝගයක් දුන්නා මේ බෙහෙත් මට මේ කරගෙන යන්න. එතකොට සමහරට මගේ මම හිටියා SSP මහත්තුරු යටතේ. ඒගොල්ලන් එහෙම විශාල සහයෝගයක් දුන්නා. එතකොට ඒ උසස් නිලධාරීන් වගේම සාමාන්‍ය හිටපු රාලහාමිලා, එතකොට සාජන්ලා, SI මහත්තුරු, IP මහත්තුරු බේත් හොයලා ගෙනත් දුන්නා. ඒවල ගෙවල් වල තියෙන පොත් මට ගෙනත් දුන්නා. බෙහෙත් කොටලා දුන්න ඔය වවුනියාවේදී, කංකසන්තුරේදී, එතකොට වාලච්චනේදී අඹරලා දුන්නා, ගුලි හදලා දුන්නා. මොකද ගුලි හදන එක මැෂින් එකෙන් කරන්න පුළුවන්. නමුත් මම දැකලා තියෙනවා මැෂින් එකෙන් හදන ගුලියයි අතින් හදන ගුලියයි අතර ගුණය බලනකොට අතින් හදන ගුලියේ ලොකු වෙනසක් තියෙනවා. මම එක්තරා කාලෙකදී ගියා මේ පොලිසියක් කියන්නේ නැතුව මගේ එක සහෝදරියක් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ලොකු තානාන්තරයක් දැරුවා. මම මේ එයාට කියලා මේ පටක විද්‍යාව පිළිබඳ දැන් බින්කොඹ පැල වැඩිපුර හදා ගන්න ඕන නිසා ඒ පාඨමාලාවක් හදාරන්න ගියා මේ මල්වත්තට. ගිහිල්ලා ඒගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ මම පොලිසිය කියලා. ගිහිල්ලා මේ මම සහකාර පොලිස් අධිකාරියෙක් වෙලා ඉන්න කාලෙදී මම එතනදී බැලුවා මේගොල්ලන් දැන් ඔක්කොම එගා කියලා කෙමිකල් එක දානවා. හැම කෙමිකල් එකක්ම හරි ගානට ඉසේ කෙස් ගානට කිරලා තමයි දාන්නේ. දාලා ආනමාළු කෙහෙල් කිරි දෙක්කුයි කුරුම්බ වතුරයි දානවා. ඊට පස්සේ මම ඒ දෙමළ ටීචර් කෙනෙක් හිටියේ. මම එයාගෙන් ඇහුවා ටීචර් අයි මේ මෙච්චර මේ දේවල් මෙච්චර දාලා මේ ආනමාළු කුරුම්බ වතුරේ දාන්නේ මොකද කියලා. එතකොට එයා මට කිව්වා මේක හොඳ ප්‍රශ්නයක් ඔය හැබැයි කොහොමද ඔයා මේක දැනුනේ කියලා. මම කිව්වා නෑ මට නිකන් හිතුණා කියලා. ඊට පස්සේ ටිකක් කරලා බලන් ඉලකුවා හොයාගත්ත නැති මූලද්‍රව්‍ය තව ගොඩාක් ලෝකේ තියෙනවා කිව්වා. මේ ටික කොච්චර දැම්මත් මේක පැලවෙන්නේ නැහැ කිව්වා මේ ටික දාන්න නැතුව. එතකොට ඒ කෑලි කපලා අපි මාධ්‍යයට ඇම්තූරියම් ගහේ දැල්ලෙන් කෑලි ගන්න. ගන්නකොට පිහි අරගෙන ඊතවල පොගවලා ඒක ගින්දරට අල්ලා කපොටි එක සැරයක් කපලා දෙවෙනි සැරේ කපනකොට ආපහු අර ක්‍රමෙම කරනවා. ඉතින් ඒ වෙලාවේ මගේ වයස අවුරුදු 40කට විතර කිට්ටු වෙන්න තිබ්බේ. මම ලැමිනේෆ්ලෝ කියලා මේ විස බීජ හරණය කරපු පොඩි කුටියක් ඇතුලේ තමයි මේක කරන්නේ. අත් දෙක විතරයි දාන්නේ. මට එදා මම දන්නේ මට මේ ළඟ පේන්නේ නැහැ කියලා. ළඟ පේන්නේ නැහැ කියලා දන්නේ නැතුව මම ටිකක් මූණ ලං කරපුවාම මේ ටීචර් මට කෑ ගැහුවා. ඔයා මොකද්ද කරන්නේ හුස්ම වැටෙනම ඔක පැලවෙන්නේ තේරෙන්නේ නැද්ද ඔක කියලා කෑ ගහපුවම දැන් මට අර ඒ වෙලාවේ අර තිබ්බ මේ සාමාන්‍ය ගතිය මත වුණා. මං ඉතින් මේකට මම ප්‍රතිඋත්තර දුන්නා මොකද්ද ටීචර් අපිට කියලා කරන්නේ රොබෝ කෙනෙක් දාලා මේක කරවන්නකෝ ඉවරයිනේ කියලා. එතකොට එයා එක පාට වෙනස් වෙලා කිව්වා ඔයා තවත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අතෙන් මේක කරේ නැත්තම් මේක පැලවෙන්නේ නැහැ කිව්වා. අතෙන් යම් වූ මේ සම්බන්ධයක් මේ පැලවීමට තියෙනවා කියලා.
ඒ වගේ ගුලි හදනකොටත් අතින් ගුලි හදපුවාම ඒ හදන ගුලියයි අර මැෂින් එකේ හදන ගුලිය අතර ගුණේ වෙනසක් තියෙනවා. මේවා තාම අපි හොයාගත යුතු දේවල් මොනවද මේ කියලා. එහෙනම් මේ කාල සීමාව තුළ මේ නිලධාරීන් පවා මේකට සහයෝගය දීලා තියෙනවා. දීලා තියෙනවා. දැන් බ්ලෙන්ඩර් එකකින් අම්බරලා මැෂින් එකකින් අම්බරලා ගන්නවට වැඩිය අතෙන් අර ගලෙන් අමරන කල්කේ නැත්තම් මොකක් හරි මේ හදන බෙහෙතේ විශාල ගුණයක් තියෙනවා. හෙළරහස් අද අපි ආපු වැඩසටහන මම හිතනවා විද්වත් කතිකාවක් වුණා. ඒකට හේතුව තමයි විශේෂ කාරණා රාශියක් සිදු වෙනවා. මොකද හෙළ බෙහෙත් හේත් සම්බන්ධව කතා කරන්න අපි සොයාගෙන ආපු පුද්ගලයා වෙනස්ම කෙනෙක්. වෙනදාට අපි වෙද මහත්තයෙක් කියලා තමයි සොයාගෙන ඉන්නේ. නමුත් අද සොයාගෙන ආවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. මධ්‍යම පළාතේ විශ්‍රාම ගන්නකොට මධ්‍යම පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. මෙතුමන් රටට සම්පතක්. මොකද මෙවැනි පුද්ගලයන් රට රකින්න අවශ්‍යයි. මොකද ජනතාවට ශක්තියක් වෙන්න මෙවැනි පිරිස් අවශ්‍යයි. ඒකට හේතුව තමයි හෙළ වෙදකම වර්තමානයේ වන විටත් අපි මේ කතා කරන මොහොත වෙන විටත් හෙළ වෙදකම නැති වෙමින් යනවා. මේ තප්පරයක් ගානේ මේ වෙදකම නැති වෙනවා. නමුත් මේ වෙදකම වර්තමානයෙන් අනාගතයට ගෙනියන්න මහත් වූ වෙහෙසක් ගන්න අව්‍යාජ මිනිසෙක්. මම එහෙම කිව්වොත් නිවැරදි. මොකද අපිට මෙතුමන් සොයාගන්න ලොකු වෙහෙසක් දරන්න වුණා. මොකද මට තිබ්බ ප්‍රශ්නය මෙවැනි මිනිසුන් ඇයි තවත් සැඟවිලා ඉන්නේ? මේකට හේතුවක් තියෙනවා. මම හිතන්නේ මෙතුමන් සමග කතා කරද්දී එක දෙයක් කිව්වා. මේ වෙදකම ඉදිරියට ගෙන යන්න මුළු මහත් හෙළ වෙද පරපුරටම මූල්‍යම ගැටලුවක් තියෙනවා. මේ ගැටලුවට රජයක් විදිහට මැදිහත් වීමට හැකියාව තියෙනවා. මේකට වගකිය යුතු පිරිස්. ඉතින් ඉල්ලීමක් කරනවා හෙළරහස් වෙනදා වගේම මෙවැනි දේවල් ඉදිරියට ගෙන යන්න වගකිය යුතු නිලධාරියෙක් වේ නම් ඔබත් එහෙම නැත්නම් වගකිය යුතු පුද්ගලයෙක් වේ නම් මේ සඳහා මැදිහත් වෙලා උදව් කරන ලෙස ඉල්ලීමක් කරනවා. ඉතින් අපි සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනවා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබතුමන්ට চিරාත් කාලයක් වැජබෙන්න. ඒ වගේම තවදුරටත් මේ වෙදකම ගෝලබාර පරම්පරාවක් හදලා මේ රටට දායාද කරන මෙන් ඒ වගේම ඔබෙන් ඉල්ලීමක් කරන්නම් තවත් දවසක අපි මෙතුමන් හමු වෙන බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබටත් යම්කිසි ප්‍රශ්නයක් පැන නැගෙනවා නම් එහෙම නැත්නම් ඔබටත් ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ බලන ගමන්ම හෙළරහස් අපිට කමෙන්ට් කරන්න. ඔබගේ ඒ ප්‍රශ්නත් අරගෙන අපි තවත් දවසක මෙතුමාව හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි.